නන්දේවා දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර ටික ඔක්කොම හම්බුණාද මං එවන්න කියලා කිව්වා හම්බෙන්නේ නැතිනේ රයිට් හම්බුණානේ හරි එහෙනම් අපි පටන් ගන්න ඉස්සල්ලා ප්‍රශ්න පත්‍රයක් කරලා යනවාද මොකද කරන්නේ රයිට් එහෙනම් අපි ඉස්සල්ලාම ගන්න අපි 2017 මාර්තු කලානේ 2017 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රය ගන්නවද ඔයගොල්ලෝ ගාව තියෙනව නේද 2017 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රය අරගෙන අපි ඒක කරලා අපි යමු ටියුට් එකට ඕකේද හරිද ළමයි හරිද රයිට්ද ගත්තද මට නෑනේ මැසේජ් එකක් නෑ යස් හරි ඔව් හරි නෑ කියන්නේ ගත්තා සර් ප්‍රශ්න පත්‍රය हाँ राइट ओके ये कहने 2017 सप्टेंबर राइट ओके पलमु एक බලමු පළවෙනි ප්‍රශ්නය මූල්‍ය අතරමැදිකරණයේ කාර්යක්ෂමතාවයේ මනිනු ලබන්නේ මූල්‍ය අතරමැදිකරණයේ කාර්යක්ෂමතාවයේ මනිනු ලබන්නේ අපි මේක මුලින්ම කතා කරපු එකක් පොලි ආදායම මත පොලි නොවන ආදායම මුළු ආදායම පොලි ආන්තිකය මත මොකක්ද අපි උත්තරේ එන්න ඕනේ දැන් මේ වගේ ප්‍රශ්නයක් ආපු ගමන් දැන් ඕගොල්ලන්ට පොඩ්ඩක් ඔළුව දාගන්න මේක උත්තරේ තෝරගන්න විදියක් තියෙනවා දැන් ආදායමනේ ඔක්කොගෙම තියෙන්නේ එතන පොලි ආදායම කාර්යක්ෂමමයිනෝ නම් පොලි අවදානමින් පොලි නොවන ආදායමත් කාර්යක්ෂමමයි බලන්න එපයිනේ නේද එතකොට අපි දන්නවා ඒ අයන්න හරිනම් ආයන්නත් හරි වෙන්න ඕනේ තේරෙනවද මම මේ සමහරවල්ට උත්තරේ දන්නේ නැත්තම් මම මේ ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද මේ අපි ඒ සඳහා උත්තරේ තෝරගන්නේ කියලා රයිට් මේකේ ඔක්කොම තියෙනවා පොලි ආදායම දැන් මූල්‍ය අතරමැදිකරණයේ කාර්යක්ෂමතාව පොලි ආදායම මත පනිනවා නම් පොලි නොවන ආදායම මතත් මලන්න ඕනේ තේරෙනවද නේද දෙකම ආදායම්නේ එතකොට අපි දන්නවා ඒ දෙකම නෙමෙයි ඒ දෙක නෙමෙයි නම් මුළු ආදායම වෙන්නත් බෑනේ එහෙමනම් උත්තරේ දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න පොලි ආන්තිකය තමයි හරි උත්තරේ උත්තරේ කොහොමද පොලි ආන්තිකය ඉන්ට්‍රස්ට් මාර්ජින් එක එතකොට උත්තරේ එතකොට මින් කවර සොරුකුම්පත් ආයෝජනයක ඉහළ අවදානමක් පවතීද අපි දන්නවා අවම අවදානමක් තියෙන්නේ කොමකද මේ වලින් අවම දෙකේ ප්‍රශ්නයේ මින් කවර සුරුකුම්පත් ආයෝජනයක ඉහළ අවදානමක් එහෙමනම් හැමතිස්සම අපි කිව්වා අවම අවදානමක් තියෙන්නේ භාණ්ඩාගාර බැදුම් කරයි භාණ්ඩාගාර බිල්පත් වලයි ඒ කියන්නේ මතකයිනේ ඒ කියන්නේ අපි ඒවට කියන්නේ මොකක් කියලාද ගිල්ටේජ් සිකියුරිටිස් කියලා නේද රිස්ක් එකක් නැහැ කියලා. එතකොට අයන්නත් නෙමෙයි ඇයන්නත් නෙමෙයි. ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ වාණිජ පත්‍රයි ණය කරයි. එතකොට මේ දෙකින් මොකද්ද වැඩිපුරම අවදානමක් තියෙන්නේ වාණිජ පත්‍ර සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන්ම නිකුත් කරන්නේ ඒ නිකුත් කරන්නාගේ දැන් ණය කරත් එහෙම තමයි ණය කරත් නිකුත් කරන්නාගේ අවදානම මත තිබෙන කම්පැනි මත තමයි නිකුත් කරන්න. නමුත් මේ දෙකින් වැඩිපුර පොලියක් ලැබෙන්නේ වාණිජ පත්‍ර වලටද ණය කර වලටද? වැඩිම පොලියක් සාමාන්‍යයෙන් ලැබෙන්නේ වාණිජ පත්‍ර වලට. එතකොට අපි assume කරනවා වාණිජ පත්‍ර කියන්නේ financial instrument එකක්. ඒ කියන්නේ කෙටි කාලීන money market instrument එකක්. එhmenan උත්තරේ එන්න ඕනේ වාණිජ පත්‍රවල ආයෝජනයේ තමයි වැඩි අවදානමක් තියෙන්නේ. එතකොට දැන් ඊළඟ ප්‍රශ්නේ මම හිතන්නේ හැමෝටම උත්තරේ දන්න ලියන්න පුළුවන්. මොකද්ද සමාගමක් ඈවර කිරීමක් කරන්නේ සාමාන්‍යයෙන් මොන අධිකරණයෙන්ද දැන් මේ අපි හුඟක් කරට ප්‍රශ්නේ තියෙන්නේ අධිකරණයේ තමයි උත්තරේ එන්නේ. නමුත් දැන් මෙතන අධිකරණ වර්ග කීපයක් දීලා තියෙනවානේ. නේද? එහෙමනම් අපි සාකච්ඡා කළා කලිනුත් සමාගම් වල ඈවර කිරීම කරන්නේ මොන අධිකරණයෙන්ද? දිසා අධිකරණයෙන්. right? අධිකරණයේ අඩුම අධිකරණය දිසා අධිකරණය පල්හැ මට්ටමෙම තමයි කරන්න තියෙන්නේ. right. එතකොට මින් උත්තරේ ඇයන්න දිසා අධිකරණය. මින් කවරක් මම හිතනවා ඔයගොල්ලෝ මේවා කරන්න ඇති කියලා මම මේ කරගෙන යනවා. මින් කවරක් කේන්ද්‍රීය ප්‍රාග්ධනයේ කෝ කැපිටල් මූලික අංගයක් නොවන්නේ. දැන් අපි ඉගෙන ගත්ත මතකයි නේද ඔයගොල්ලන්ට කෝ කැපිටල් කියන්නේ tier 1
tier 2 කියලා. එතකොට tier 1 එක තමයි core capital කියන්නේ. එතකොට tier 1 එකේ තමයි තියෙන්නේ මේ කොටස් අධිමිල ප්‍රකාශිත ප්‍රාග්ධන රඳවාගත් ඉපියුම් ඔක්කොම ඉන්නේ T1 එකේ. එතකොට මේ ප්‍රත්‍යාගණන කියන්නේ රීවැලියේෂන්. ඒ කියන්නේ නැවත වරක් අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම උදාහරණයක් ගත්තොත් දැන් ඔන්න අපි අපේට තියාගන්නවා කියමු ණයක් දෙනකොට ගෙදර ඒ ප්‍රොපර්ටි එක අපි අවුරුදු 3 තුනට රීවැලියු කරන්න ඕනේ. එතකොට අපිට මේ අවුරුදු 3 කරනකොට සාමාන්‍ය ප්‍රොපර්ටි එක වැලියු එක වැඩි වෙන නිසා වැඩි අගයක් දාන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ඒක කෝ කැපිටල් එකක් නෙමෙයි ඒක යන්නේ ටියර් 2 එකට. එතකොට එන්න ඕනේ අනුමත ස්තර දෙකට යන්නේ right අනුමත කරන ලද්ද ප්‍රාර්ථන සංචිත තමයි හරි පිළිතුර එන්න ඕනේ. එතකොට ඊළඟ එක අන්න දැන් හුඟක් කියලාට ප්‍රමේය වගේ ප්‍රශ්නිකුත් අහනවා. බලපත්‍රලාභී ඒකක භාර සඳහා නියාමන කරු කවුද? ශ්‍රී ලංකා මහා බැංකුව නියාමනය කරන්නේ සියලුම බැංකු මූල්‍ය ආයතන ඒවා ටික right. එතකොට කොළඹ ව්‍යාපාර වස්තු හෝමාරුව ඒක නියාමන කරුවෙක් නෙමෙයි එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් එක right. එතකොට හරි උත්තරේ එන්න ඕනේ මොකද්ද? ශ්‍රී ලංකා සුළුකුම්පත් සහ විනිමය කමිසම right. ඇයන්න තමයි හරි උත්තරේ එන්න ඕනේ. එතකොට මූල්‍ය සේවා සමූහයක් කියලා කියන්නේ අපි ඒක තාම ඉගෙනගෙන නැහැ. අපි ඒක අද නෙමෙයි මං හිතන්නේ ලවල සුමානේ වගේ අපිට ඒක ඉගෙන ගන්න පුළුවන්. නමුත් මං කෙටියෙන් කියන්නම් ඔයගොල්ලෝ මතක හිටින්න මොකද්ද මූල්‍ය සේවා සමූහයක් කියලා කියන්නේ කොන්ග්ලොමරේට් කියන්නේ මේ සාමාන්‍යයෙන් අවම වශයෙන් යම්කිසි ආයතනයක් මම ඒක පස්සේ නැවත වරක් උගන්වන්න සේවාවන් අවශ්‍ය දෙකක්වත් සිදු කරනවා නම් දැන් උදාහරණයක් මූල්‍ය ආයතනයක් ගත්තොත් බැංකුකරණය දැන් සුළුකුම්පත්කරණය රක්ෂණ තරවකාරය ආදී මේ ව්‍යාපාර කටයුතු දෙකකට වැඩි ප්‍රමාණයක් කරනවා නම් ඒ ආයතනයට අපි කියනවා මූල්‍ය සේවා සමූහය කියන්නේ සේවාවන් කීපයක් කරන මූල්‍ය ආයතනයට කියනවා අපි මූල්‍ය සේවා සමූහයක් කියලා. හරි right. එතකොට දැන් නුඹුන්වත් පිළිබඳ පරීක්ෂාව යන්නේ අදහස් කරන්නේ කොහොමද? දැන් මේ ඔක්කොම අපි කලින් කරලා තියෙනවා හොඳට බැලුවා නම් නේද? අපි එකට කියනවා ඉංග්‍රීසියෙන් මොකක් කියන්නේ? අපි කියනවා solvency test කියලා. ඒ කියන්නේ මතක තියාගන්න සමාගම් පනත යටතේ සමාගමයකට සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී ණය ගෙවන්න සිදු වුණාම එම ණය ගෙවීමේ හැකියාවක් තියෙන්න ඕනේ නේද? ණයක් සමාගමක් ව්‍යාපාර කටයුතු කරනකොට ඒ සමාගමට ණයක් ගෙවන්න නම් ඒ ණය ගෙවීමේ හැකියාව ඒ ව්‍යාපාරයට තියෙන්න ඕනේ. එදිකට එවැනි තත්ත්වයක් නැති වුණාම අපි කියනවා ඒ ආයතනය මේ නුඹුන්වත් බව පිළිබඳ කරන ලද පරීක්ෂාව. දැන් මෙතන ප්‍රධාන වැදගත්කමයි සමාගමේ වත්කම් වල වටිනාකම වගකීම් වලට සහ සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයට වඩා වැඩිපුර තියෙන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ solvency test කියන්නේ. දැන් මේක නෝට් එකේ තියෙනවා ඔක අරන් බලලා ලියා ගන්න. ඊළඟ එක ශ්‍රී ලංකාව තුළ බලය රහිත ආයතනයක් විසින් තැන්පතු බාර ගැනීම සීමා කරන නීතිය තමයි මොකද්ද? මුදල් නීති පනත. ඒ කියන්නේ මුදල් ව්‍යාපාර පනත 2011 අංක 42. 2011 අංක 42 මූල්‍ය ව්‍යාපාර පනත. ඒ කියන්නේ finance companies ඇති කරන පනත. right? එතකොට මූල්‍ය ආයතනය තුළ KYC නැමැති රීතිය ක්‍රියාත්මක කරන හේතු දෙකක් සඳහන් කරන්න. මොකක්ද ප්‍රධාන වශයෙන් හේතු දෙක? එකක් තමයි මුදල් විශුද්ධිකරණය සඳහා මූල්‍ය පද්ධතිය භාවිතය වැළකීම. මුදල් විශුද්ධීකරණය සඳහා මූල්‍ය පද්ධතිය වැළකීම. එහෙම නැත්නම් ත්‍රස්තවාදී කටයුතු සඳහා අනුබල නොදීම. right? මේවා අපි කලිනුත් කියලා තියෙනවා. ඒ හින්දා බලා ගන්න. එතකොට මේ මෑතකදී දැන් මේ ප්‍රශ්නේ හැමතිස්සෙම ගියානවා. මෑතකදී මහ බැංකුව විසින් ප්‍රාථමික අලෙවි මිහියුම් කටයුතු අත්විඳවන ලද බැංකුව විශේෂ නමක් ගේනවා. එහෙම බැංකුවත් කිව්වනම් පෑන් ඒෂියා බැංකුව. right? එතකොට සමාගම් තමයි අර අපි කිව්වේ සමාගම් perpetual treasury සහ අනිත් එක මොකද්ද? perpetual treasury සහ
interest securities ඒ දෙක තමයි සමාගම් බැංකුවක් නෙහන්නේ එහෙනම් බැංකුව තමයි pan asia බැංකුව හරි දැන් මං දන්නේ ඔයගොල්ලෝ කොච්චර උත්තර ලිව්වද කියලා අපි මේ 2017 දැන් මං ඔයගොල්ලන්ට කිව්වා මං 18යි 19ත් එවලා තියෙනවා නේද හම්බෙලා තියෙනවද tuts ඒ handouts තියෙනවද හරි right එහෙමනම් අපි දැන් 18 අපි බලමු අද දවසේ ඇතුළතදී මාර්තු 18 මාර්තු කරන්න පස්සේ අපි බලමු පුළුවන්කම තිබුණොත් වෙලාව අනුව අපි කරමු නැත්නම් ඔයගොල්ලෝ 18 19 ටික කරලා තියන්න ලබන සුමානේ අපි ඒකන කෙටි ප්‍රශ්න ඩිස්කස් කරමු. හරි. දැන් එහෙමනම් අපි යමු අද දවසේ මේ අපි ඉගෙන ගන්න උපායශීලී සැලසුම්කරණය සම්බන්ධයෙන් දැන් ගොඩාක් තියෙනවා වැදගත් කොටස් මේ යටතේ අපිට ඉගෙන ගන්න. අපි පොඩ්ඩක් බලමු අපි මොනවද ඉගෙන ගත්තේ පහුගිය කියලා. දැන් ඔයගොල්ලන්ට මතකයි නේද අපි ඉගෙන ගත්තා අපි කලේ සංවිධානයේ සිටින්නේ කොතනකද? Where are we now? නේද? ඒ සඳහා අපි මොකද්ද කළේ? අපි ගිය සුමානේ කළා අපි මේ සඳහා භාවිතා කළා කුමක්ද? ක්‍රම දෙකක් අපි කිව්වා නේද? මොකද්ද? අපි මේ සඳහා භාවිතා කළේ where we are කියන එකට අපි සාකච්ඡා කළා මේ ප්‍රධාන වශයෙන් පරිසර ඇගීමක් right අපි මෙහිදී සාකච්ඡා කළා ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර ඇගීම සහ අභ්‍යන්තර වාතාවරණය ඇගීම සහ අනිත් එක මොකද්ද බාහිර වාතාවරණය ඇගීම right අපි කොහොමද අපි ඉන්නේ දැන් අපි තුමු අපේ බැංකුව දැන් ඉන්න තත්ත්වය අපි හොයන්නේ කොහොමද ඒ සඳහා අපිට උපකාරී වෙනවා අපිට උපකාරී වෙනවා මොකක්ද අපි භාවිතා කළේ එකක් තමයි අභ්‍යන්තර වාතාවරණය ඇගීම සහ බාහිර වාතාවරණය ඇගීම එතකොට අභ්‍යන්තර වාතාවරණය ඇගීම සඳහා අපි භාවිතා කරනවා මොනවද අපි භාවිතා කරන්නේ ඔයගොල්ලන්ට මතකයි නේද සිතාත්මක ඇගීම ඒ කියන්නේ functional analysis ඒ කියන්නේ අපේ සිතාත්මක කියලා කියන්නේ කොහොමද අපේ මේ අලෙවි කරන අංශය හොඳින් සිදු වෙනවද එතකොට මූල්‍ය අංශය හොඳින් බැංකුවේ වැඩ කටයුතු සිදු වෙනවද මේ වල තියෙන අපේ මේව කටයුතු සම්බන්ධයෙන් තියෙන අපේ strengths weaknesses දුර්වලතා ශක්තියින් මොනවද එතකොට අපේ operations මෙහෙයුම් අංශය කොහොමද අනිකුත් අංශ පිළිබඳව ඇගීමක් කරනවා මේ functional analysis එකකින් ඊට පස්සේ අපි කිව්වා සම්පත් ඇගීම resource audit එකක් කරනවා කියලා නේද resource audit එකේදී අපි කරනවා තුනක් එකක් තමයි අපේ භෞතික සම්පත්වල ඒ කියන්නේ අපේ locations අපිට ප්‍රමාණවත් ශාඛා ජාලයක් තියෙනවද අපේ තාක්ෂණීය කොයි වගේද ආදී කටයුතු හොයලා බැලීමට අපි කියනවා ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරන physical resources භෞතික සම්පත් ඊට පස්සේ අපි මානව සම්පත් යටතේ අපි ඉගෙන ගත්තේ කොහොමද අපේ මානව සම්පත් talented කට්ටියද ඉන්නේ පුහුණු කට්ටියද මේ experiences තියෙන කට්ටියද කියලා හොයන අපේ කොහොමද අපේ සේවකයන්ගේ දුර්වලතා සහ ශක්තියින් මොනවද ඊට පස්සේ අපි බලනවා ආයතනික සම්පත් සම්බන්ධ ඒ කියන්නේ අපේ කීර්ති නාමය අපේ බ්‍රෑන්ඩ් වැලියු එක එහෙම නැත්නම් අපේ සන්නන් නාමයට තියෙන වටිනාකම එතකොට අපේ ව්‍යුහේ අපි ආදී කරුණු සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරනවා ඒවල හොඳ නරක මොනවද ආයතනීය සම්පatti එතකොට අපි අභ්‍යන්තර වාතාවරණය ඇගීම් කරනවා අපි කිව්වා සිතාත්මක ඇගීම ඊට පස්සේ අපි කිව්වා සම්පත් ඇගීම කියලා. හරි මතකයි නේද මේවා? ඊට පස්සේ අපි කතා අගේ දාම ප්‍රවේශය. ඒ කියන්නේ අපි දන්නවා අපේ ලිපියුම් ආවන් පස්සේ අපි කොහොමද මේ ආයතනයේ තුල අපේ ඒ ලිපියුම අවසාන භාණ්ඩ සේවාව බවට පත් කරලා යන ක්‍රියාවලියේදී අපිට උදව් කරන අංශ කීපයක් තියෙනවානේ අපි කව ප්‍රාථමික සහ ද්විතීක එතකොට මේ ද්විතීක අංශවල කොපමණ දුරට මේ ප්‍රාථමික කටයුතු කිරීම සඳහා අපිට උදව් වෙනවද ඒ අනුව අපි හඳුනාගත්තා මොනවද අපේ weaknesses
ඒ මොනවද ඒරියාස් අන්න අපි ඒ අනුව අපි අධ්‍යයනය කරනවා අපේ ආයතනයේ මෙන්න මේ කරුණු අපේ දුර්වලයි මෙන්න මේ කරුණු අපේ ඉතාමත්ම ශක්තිය වශයෙන් අපි හඳුනා ගන්නවා මේ ක්‍රම තුන ඒ කියන්නේ සිද්ධාත්මක ඇගීම සම්පත් ඇගීම ආගේ දාම ප්‍රවේශය අපි භාවිතා කරනවා සංවිධානයේ සිටින්නේ කොතනකද කියන ප්‍රශ්නයට පිළිතුරු ලියන්න. ඒ අභ්‍යන්තර වාතාවරණය. එතකොට අපි කිව්වා මේ බාහිර වාතාවරණය අපි දැනගන්න ඕනේ. අපි ආයතනයත් එක්ක අපි ඉන්නේ කොතනද කියලා හොයනකොට බාහිර වාතාවරණය. එතකොට බාහිර වාතාවරණයේදී අපි ඉගෙන ගත්තේ මොකද්ද? අපි ඉගෙන ගත්තේ අපි ඉගෙන ගත්ත තාක්ෂණික ක්‍රමවේදය මොකක්ද මේ ඒක ඇනලයිස් කරන්න විශ්ලේෂණය කරන්න අපි කිව්වා පෙස්ටල් ඇනලිසිස් කියලා. මතකයි නේද? අපේ පොලිටිකල්, ඉකොනොමික්, සෝෂල්, කල්චරල් ඒ කියන්නේ දේශපාලන, නෛතික, සමාජ එතකොට මේ ආර්ථික කරුණු කොපමණ දුරට අපේ ආයතනයේ ශක්තිය වශයෙන් අපිට සැලකන්න පුළුවන්. ඊට පස්සේ අපි තව එකක් බැලුවා මේකත් එක්කම මොකද්ද බැලුවේ? ඊට පස්සේ අපි බැලුවා SWOT analysis. නැත්නම් අපි කියනවා ශදුවත විශ්ලේෂණය. දැන් ශදුවත විශ්ලේෂණයේදී අපි භාවිතා කළා සංවිධානීය අභ්‍යන්තර බාහිර ශක්තිය, අභ්‍යන්තර ශක්තිය සහ මේ දුර්වලතා ඒ වගේම බාහිර තර්ජන සහ අවස්ථා සැලකුවා බැලුවා. එතකොට SWOT analysis කියන්නේ අපි කියන ශදුවත විශ්ලේෂණය. ඒකේ වාසි අවාසි. ඊට පස්සේ අපි බැලුවා අර අපේ තියෙන මේ තරගකරුවන් සම්බන්ධයෙන් අපි කිව්වා මයිකල් පෝටර්ස්ගේ පංචමහා බලවේගය. එතකොට මේ සංවිධානයේ දැනට තිබෙන තත්ත්වය පිළිබඳව අපි ඒ සොයා බැලීම සඳහා භාවිතා කරන ලද දේවල් තමයි මම කෙටියෙන් කිව්වේ. දැන් ඊට පස්සේ අපි ගියසුමානේ ඊට පස්සේ බැලුවා මේ සංවිධානයේ සිටින්නේ කොහොමද කියලා හඳුනාගත්තන් පස්සේ අපි සාකච්ඡා කළා අපේ ව්‍යාපාරය මේ සැලසුම් උපායශීලී සැලසුම් කරන්නේදී වසර 3කින් සාමාන්‍යයෙන් මම කිව්ව මතකයි නේද උපායශීලී සැලසුම් කරණයක් අපි හදන්නේ වසර 3කට. ඒක අනිවාර්යයෙන්ම අපි කිව්වා ශ්‍රී ලංකා මහ බැංකුව අනුව උපායශීලී සැලසුම් කරණය සිදීම අනිවාර්යයි. ඒ වගේම තව අනිවාර්යයෙන්ම සැලසුම් 3ක් හදන්න ඕනේ, 2ක් හදන්න ඕනේ. මේ උපායශීලී සැලසුම් කරණයට අමතරව මොකද්ද? ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම සහ අනුප්‍රාත්තික සැලසුම. මේ සැලසුම් වර්ග තුන ශ්‍රී ලංකා මහ බැංකුව අපේ නියාමකයන්ට අනුකූලව සෑම මූල්‍ය ආයතනයක්ම විසින් සැදිය යුතු මේ සැලසුම්. එතකොට මේ සැලසුමේ නැත්නම් උපායශීලී සැලසුමේ අපි ඊට පස්සේ කතා කරා අවුරුදු 3කින් පස්සේ ව්‍යාපාරය අපේ බැංකුව ළඟා ගැනීමට බලාපොරොත්තු වන තත්ත්වය. Where do we want to be? මෙහිදී අපි සාකච්ඡා කළා අපි දීර්ඝ වශයෙන් සාය කළා දැක්ම මතකයි නේද? දැක්ම මෙහෙවර ප්‍රකාශය එතකොට අපේ වටිනාකම් සහ අපේ පරමාර්ථ සහ අපේ අරමුණු මේක දන්නවා. මේ தත්ත්වය අපි ළඟා කරගත යුතු தත්ත්වය ප්‍රධාන වශයෙන් අපි හිතමු මාකට් ෂෙයාර් එක නැත්නම් වෙළඳ පොළ කොටස. එතකොට දැන් අපිට තියෙන්නේ 5යි. අපිට කීයක් එන්න ඕනේද? 7ක් එන්න ඕනේ 8ක් එන්න ඕනේ. දැන් 2023 දී 8ක් වෙන්න ඕනේ. අන්න අපේ පරමාර්ථ. දැන් ඉන්නේ 5 ඉඳන් දැන් 8 දක්වා යන්නේ කොහොමද? දැන් මෙහෙම කරාම අපිට අපි සාකච්ඡා කළා. දැන් අපි කිව්වා මේකට අපි හදනවා කියලා උපාය මාර්ග. මේ උපාය මාර්ග මේ தත්ත්වයට යනවද කියලා අපි හොයා බලන්න ඕනේ. අපි ගත්තා වූ උපාය මාර්ග, අපි සලකන ලද උපාය මාර්ග නිවැරදි ලෙස අපේ ආයතනයේ ළඟා කර ගැනීමට අපේක්ෂා කරන தත්ත්වයට යනවද කියලා පසු විපරමක් කරන්න ඕනේ. නේද? අපි මෙහිදී සමයි සාකච්ඡා කළේ මේ සඳහා අපි භාවිතා කළා කුමක්ද? අපි අවසානයේදී ඉගෙන ගත්තේ KPIs. එහෙම නැත්නම් අපි ප්‍රධාන වශයෙන් ඒවට සාකච්ඡා කළේ කුමක් කියලාද අපි කිව්වේ? ප්‍රධාන කාර්ය සාධන නිර්ණායක. right?
කාර්ය සාධන නිර්ණායක. ඒවා නිසි ආකාරයෙන් සිදු බැලුවා අපි කොහොමද මේක සිදු වෙන්නේ කියලා. දැන් මේ කරුණු කීපය තමයි අපි ගිය සුමානේ අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ. එතකොට හුඟක් ප්‍රශ්න ඉන්නේ ඔයගොල්ලෝ තේරෙනවා එක්කෝ එකපාර ප්‍රශ්නයක් ආවා පෙස්ටල් ඇනලිසිස් එකයි සොට් ඇනලිසිස් එකයි ඒක සම්බන්ධ වෙන්නේ කොහොමද එකිනෙකට කියලා. right අපි එක පස්සේ මම හිතන ගිය සුමානේ කළා. නමුත් අපි ප්‍රශ්නයක් ආශ්‍රයෙන් ඉස්සරහට ඒවා සාකච්ඡා කරමු. එතකොට අපිට ඉක්මනට අපි මේ තියරි පාර්ට් එක ඉවර කළොත් අපිට කල් තියෙනවා සුමාන දෙකක් හරි තුනක් හරි අපි පරණ මේ මම මොඩල් පේපර් එකක් දෙන්නම්. ඒ මොඩල් පේපර් එක අපි ප්‍රශ්න සාකච්ඡා කරමු. හරි right දැන් එන්න මෙතනදී ඉතියාම දැන් ඔන්න අපිට ඊළඟට තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් අපි කතා කළා සංවිධානය සිටින්නේ කොතනද ඒක සඳහා ටෙක්නික්ස් අපි භාවිතා කළා. ඊට පස්සේ අපි සාකච්ඡා කළා අනාගතය ළඟා කරගත යුතු තත්ත්වය. ඊට පස්සේ අපිට අවශ්‍යයි මොකක්ද දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න දැනට තිබෙන තත්ත්වයේ සිට අනාගතයේදී ආයතනයේ ළඟා කර ගැනීම සඳහා අරමුණු ළඟා කර ගැනීම සඳහා අපි භාවිතා කරනු ලබන උපාය මාර්ග මොනවාද? අන්න ඒවට තමයි අපි කියන්නේ ව්‍යාපාර පුළුල් කර ගැනීමේ උපාය මාර්ග. ව්‍යාපාරය පුළුල් කර ගැනීම නැත්නම් ඉංග්‍රීසියෙන් මතක තියාගත්තොත් ඉතාමත්ම ලේසි. අපි ඒවට කියනවා expansion strategies. expansion strategies. හරිනේ දැන් මතකයි නේද අපි දැන් එක ක්‍රමවේදයකට යන්නේ. හරි දැන් හුඟා ප්‍රශ්න අහන්නේ මේ expansion strategies නැත්නම් ව්‍යාපාරය පුළුල් කර ගැනීමේ ක්‍රමය. ඕකේ දැන් තේරුණාද? right මොකද මේක තමයි වැදගත්. මොකද අපි මොකද අපි strategic planning එකකින් බලාපොරොත්තු වෙන්නේ. ස්ට්‍රැටජි ප්ලෑනින් එකකින් බලාපොරොත්තු වන්නේ දැන් ඉන්න තත්ත්වයේ සිට තව අවුරුදු කිහිපයකින් නැත්නම් විශේෂයෙන් ස්ට්‍රැටජි ප්ලෑන් එකක් හදන අවුරුදු 3කින් අපි ආයතනය ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන තත්ත්වය සොයා බැලීමයිනේ. එහෙමනම් තත්ත්වය සොයා බලන්න නම් right අපි ඊ තත්ත්වයට යන්නේ භාවිතා කරන උපාය මාර්ග. ඒ උපාය මාර්ග වලට කියනවා අපි කියනවා business expansion strategies නැත්නම් ව්‍යාපාර පුළුල් කර ගැනීමේ උපාය මාර්ග. දැන් මම අහුවොත් මේ වගේ ඇයි අපිට ව්‍යාපාර පුළුල් කර ගැනීමට අවශ්‍ය? නැත්නම් අපි ව්‍යාපාරය දියුණු කරගන්න අවශ්‍යයි. දැන් අපි මේ හැම දෙයක්ම කරන්නේ අපේ ව්‍යාපාරය දියුණු කරන්නනේ. දැන් අපේ බැංකුව ගත්තොත් උදාහරණේ ඇයි අපි උපාය මාර්ග සැලසුමක් හදන්නේ දැනට වඩා ලාභ ගන්න. right එකක් තමයි මේ දැන් මම මේක දීලා තියෙන ඉංග්‍රීසියෙන් ඒ නිසා පොඩ්ඩක් සමා වෙලා ඒක සිංහලෙන් ලියා ගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් ඉතින් ඕන නැත්නම් නිකන් ඉන්න. ෆස්ට් පොයින්ට් එක තමයි මේ සඳහා අපි උපාය මාර්ග ඇයි අපිට අවශ්‍ය වන්නේ improvement in profits and sales. ඒ කියන්නේ මොකටද? ලාභදායිතාවය සහ අලවිය නැත්නම් විකුණු වැඩි කර ගැනීම. ඒ කියන්නේ ඩිපොසිට් වැඩිපුර ගැනීම, ණය ලබා දීම, අන්නේ සඳහා අපිට ව්‍යාපාරයේ බිස්නස් එක දියුණු කරන්න ඕනේ නැත්නම් ව්‍යාපාරය පුළුල් කරගන්න ඕනේ. ව්‍යාපාර පුළුල් කර ගැනීමට හේතු. උදාහරණේ උඩින් ලියන්න ව්‍යාපාරය පුළුල් කර ගැනීමට හේතු. ඇයි අපිට ව්‍යාපාරය පුළුල් කරගන්න ඕනේ? right එකක් තමයි ලාභදායිතාවය සහ විකුණුම් වැඩි කර ගැනීම. right එකක්. දෙවැනි එක තමයි ආත්ම තෘප්තිය සඳහා. සමහර දිනවන්නේ මම සමහරවිට වැඩි කරගන්න ඕනේ ආත්ම තෘප්තිය සඳහා. personal fulfillment, personal අවශ්‍යතා, ආත්ම තෘප්තිය සහ පුද්ගලික අවශ්‍යතාවයන් උදෙසා. දෙක. පුද්ගලික අවශ්‍යතාවයන් උදා ආත්ම තෘප්තිය සඳහා. ඊට පස්සේ සමහර වෙලාවට අපිට කියන්න පුළුවන් ඒකාධිපති වෙළඳපළක් ඇති කර ගැනීම සඳහා. මම විතරයි. eliminations of competitors in market කියලා කියන්නේ තරඟකරුවන් වෙළඳපළින් ඉවත් කර ඒකාධිපති වෙළඳපළක් ඇති කර ගැනීම. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එතන මම විතරයි. eliminations of competitors in market කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් තරඟකරුවන් වෙළඳපළෙන් අයින් කර ඒකාධිපති වෙළඳපළක් ඇති කර ගැනීම සඳහා. ඒකත් ඔන්න ලියන්නයි. මම මේ කියන්නේ ඔයගොල්ලෝ ඉංග්‍රීසි බෑ නෙවෙයි තේරෙනවනේ නේද? නමුත් අර
ඒක මට මේක සිංහලට දාගන්න බැරි වුණා. right? ඒකාධිපති වෙළඳපළක් ඇති කර ගැනීම. ඒ සඳහා මොකද කරන්නේ අපි? මේ තරග කරුවා වෙළඳපළෙන් අයින් කරනවා. අනිත් එක තමයි gap available in the market. ඒ කියන්නේ වෙළඳපළ හිදසක් හඳුනා ගැනීම. දැන් අපි කියන්නේ මේ අපි දන්නවා මාකට් එකේ ගනුදෙනුකරුවන්ට තෘප්ත නොවුණු වෙළඳපොළ කොටසක් තියෙනවා. කවුරුත් මේ මාකට් එකට ගිහිල්ලා නැහැ. අන්න අපි ව්‍යාපාරය දියුණු කරනවා ඒ මාකට් එකේ ගනුදෙනුකරුවන් නැත්නම් ඒ වෙළඳපොළේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සේවා පාසුකම් මූල්‍ය සේවා පාසුකම් සැපීම නිසා. ඒකට තමයි අපි කියන්නේ gap available in the market කියලා. හරි? අනිත් කාරණේ තමයි අපි දන්නවා ව්‍යාපාරය එකම ව්‍යාපාරයක් කරගෙන ඉන්නකොට යම් කිසි අවස්ථාවකදී මේ ව්‍යාපාරය යම් කිසි අවදානමකට මුහුණ දුන්නොත් අපේ සම්පූර්ණ ව්‍යාපාරය නැති වෙන්න පුළුවන් යම් කිසි හේතුවක් නිසා. එහෙමනම් අපි එක කොටසකට අපේ ව්‍යාපාරය එක තැනකට කොටු නොකර අපි පුළුවන් තරම් මේ ව්‍යාපාරය වෙනත් ව්‍යාපාර සඳහා විවිධාංගී කරනවා. අපි කියනවා ඩයිවර්සිෆයි කරනවා. බිස්නස් ඩයිවර්සිෆයි. ඇයි අපි ව්‍යාපාර ඩයිවර්සිෆයි කරන්නේ විවිධාංගී කරන්නේ කුමක් සඳහාද? අවදානම අවම කිරීම සඳහා. එතකොට හදිසියෙන්වත් මේ බිස්නස් එක නැතුනොත් තව බිස්නස් එකක් තියෙනවා. තේරුණා නේද? අන්න ව්‍යාපාරයේ පුළුල් කරනවා. එතකොට ඒකත් තව හේතුවක්. අනිත් එක තමයි තව එකක් ගන්න පුළුවන් අපිට අවදානම විවිධාංගීකරණය කිරීම. එතකොට තව ගන්න පුළුවන් වෙළඳපොළ කොටස වැඩි කර ගැනීමට ආදී වශයෙන් කරගන්න පුළුවන්. එතකොට දැන් අපි කිව්වා reason for business expansion. එහෙනම් අපි කිව්වා ඇයි අපි ව්‍යාපාරය පුළුල් කරගත්ත යුත්තේ මෙන්න මේ කියපු කරුණු නිසා. මතක තියාගන්න මෙන්න මේ ව්‍යාපාරය පුළුල් කරනකොට මේකෙන් අපිට වැදගත් වෙන්නේ ඇයි මේක ව්‍යාපාරය වැඩි කරගන්න ඕනේ කියන්නේ කවුද? එක්කෙනෙක් කට්ටියක් තමයි අපි ඕගොල්ලෝ. ඇයි බැංකුවල වැඩ කරන අපි. ඇයි අපිට වැදගත් වෙන්නේ? බැංකුව ව්‍යාපාරය දියුණු කරලා බැංකුව දියුණු වුණොත් අපේ පඩි වැඩි වෙනවා. අපිට හම්බෙන බෝනස් වැඩි වෙනවා. ඒ නිසා එකක් තමයි අපේ සේවකයන්. right? ව්‍යාපාරය වැඩි දියුණු කරන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන එක කොට්ටාසයක් තමයි සේවකයෝ. right? අනිත් එක තමයි අයිතිකාරයෝ shareholdersලා. ඇයි ඒගොල්ලන්ට ඕනේ ව්‍යාපාරය දියුණු කරගෙන ඔවුන්ගේ කොටසක වටිනාකම earning per share වැඩි කරගන්න. එතකොට ඉන්වෙස්ටර්ස්ලා වැඩිපුර එනවා. තමුන්ගේ තියෙන shares නැත්නම් කොටස් වෙළඳපොළේ වැඩි ගානට විකුණන්න පුළුවන්. ඇයි මේ ව්‍යාපාරය දියුණු නිසා. ඒක එකක්. ඒ තව කට්ටිය shareholdersලා. ඒ වගේම තමයි තව කට්ටියක් තමයි සමාජය. දැන් සමාජයේ ව්‍යාපාරයක් දුන්නාම සමාජයට ඇති වෙන වාසිය මොකද්ද? එතකොට වෙළඳපොලේ අලුත් දැන් හිතන්න දැන් ශාඛාව දියුණු බ්‍රාන්ච් එක දියුණුනකොට බ්‍රාන්චස් ගොඩක් හරිනවා. ඔයගොල්ලන්ගේ බැංකුව දියුණු වෙනකොට. එතකොට මොකද්ද අපි සපයන්නේ? අපි රැකියා පහසුකම් ලැබෙනවා. employment opportunities හම්බෙනවා. එතකොට ආර්ථිකයේ වශයෙන් unemployment එක අඩු වෙනවා. right? එතකොට රටටත් හොඳයි රජයටත් හොඳයි. ස්ටේට් තව එකක් බලාපොරොත්තු වෙනවා. බිස්නස් වැඩි වෙනවා කියන්නේ මොකද්ද? ආණ්ඩුවේ ආදායම වැඩි වෙනවා. ඇයි? ටැක්ස් ගහන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේ එතකොට ගනුදෙනුකරුවන්ට වාසි වෙන්නේ කොහොමද බිස්නස් එක? එතකොට ගනුදෙනුකරුවන්ට choices තියෙනවා. ඒ කියන්නේ මේ තොරා ගැනීමේ අවස්ථාවන් වැඩි වෙනවා. ඒ අනුව ව්‍යාපාරයක් වැඩි දියුණු වෙනකොට පුළුල් කරනකොට right උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට වැදගත් වෙනවා. ඊම වැඩි කර ගැනීම සඳහා අපි මොකද කරන්නේ? අපි ආයතනය තුල භාවිතා කරනවා ව්‍යාපාරය පුළුල් කර ගැනීමේ ක්‍රම උපාය මාර්ග වැඩි කරනවා. ඒ සඳහා අපිට උපකාරී වෙනවා. ඒ හින්දා තමයි ශ්‍රී ලංකා මහා බැංකුව කියලා තියෙන්නේ හැම බැංකුවක්ම උපායශීලී සැලසුම්කමක් හදන්න ඕනේ වසර 3කට. මොකද ඒකින් තමයි ව්‍යාපාරය තවත් පුළුල් කරන්නේ. ඒ සඳහා අපි භාවිතා කරන ක්‍රම රාශියක් තියෙනවා. එහෙනම් ආයතනයක් තම අභ්‍යන්තර බාහිර වාතාවරණය ඇගීමෙන් පස්සේ අන්න එතන පොඩි වචන ටිකක්
තියෙන හදාගන්න. හරි? ආයතනයක් තම අභ්‍යන්තර සහ බාහිර වාතාවරණය ඇගීමෙන් පසු ඒ කියන්නේ මොකද්ද? where are we now? දැන් අපි ඉන්නේ කොහෙද? ආයතනයක් තම දිගු කාලීන අරමුණු ළඟා කර ගැනීම සඳහා මොකක්ද where you want to be, right? right? ඒ සඳහා අප විසින් අනුගමනය කළ යුතු උපාය මාර්ග මොනවද කියන එක තීරණය කිරීමට තමයි අපි කියන්නේ උපාය මාර්ග සම්පාදනය. එහෙම නැත්නම් strategy formulation, strategy analysis තමයි අපි ඉස්සෙල්ලාම කළේ, right? මතකයිනේ? ඊට පස්සේ strategy formulate කරනවා. හරි, දැන් තේරුණා නේද? දැන් මේ ව්‍යාපාරය පුළුල් කර ගැනීම සඳහා අපි භාවිතා කරනවා strategies ගොඩාක් තියෙන්න පුළුවන්, right? මතක තියාගන්න. අපිට විවිධ ක්‍රම අපි භාවිතා කරනවා වර්ධන උපාය සඳහා. මේ සඳහා අපි භාවිතා කරන ප්‍රධාන උපාය මාර්ග දෙකක් තමයි කඩිනම් වර්ධන උපාය මාර්ග සහ විවිධාංකරණ උපාය මාර්ග. දැන් මේවට අපි කියන්නේ growth strategies, right? ඒ කියන්නේ තිරසාර ප්‍රසාරණයක් සඳහා කියන්නේ expansion strategy දෙකක් තමයි කඩිනම් වර්ධන උපාය මාර්ග සහ විවිධාංකීකරණ උපාය මාර්ග, right? දැන් විවිධ කඩිනම් වර්ධන උපාය මාර්ග තියෙන්න පුළුවන්. විවිධාංගීකරණ උපාය මාර්ග තියෙන්න පුළුවන්, right? දැන් මේ වගේ විවිධ උපාය මාර්ග ගොඩාක් තියෙනවානේ. දැන් අපි කිව්වා කඩිනම් උපාය මාර්ග සහ අපි කිව්වා කඩිනම් වර්ධන උපාය මාර්ග සහ විවිධාංගීකරණ උපාය මාර්ග අපිට භාවිතා කරන්න පුළුවන් ආයතනයේ ව්‍යාපාර කටයුතු පුළුල් කරගෙන ඉන්නේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කර ගැනීම සඳහා අපිට ඒ කියන්නේ මූල්‍ය ආයතනයකට එහෙම නැත්නම් සමාගමකට නැත්නම් ඕනෑම ආයතනයකට විවිධ වූ උපාය මාර්ග ක්‍රම තියෙන්න පුළුවන්. ඒ ක්‍රම දෙකක් තමයි අපි හඳුනාගත්තේ. එකක් තමයි කඩිනම් වර්ධන උපාය මාර්ග සහ විවිධාංගීකරණ උපාය මාර්ග කියලා විවිධ උපාය මාර්ග තියෙන්න පුළුවන්. දැන් විවිධ උපාය මාර්ග තියෙනකොට විවිධ උපාය මාර්ග තියෙනවා නම් මූල්‍ය ආයතනයකට මේ හැම උපාය මාර්ගයක්ම අපිට අනුගමනය කරන්න බෑනේ අපේ අනාගත ඉලක්ක එහෙම නැත්නම් අපේක්ෂාවන් එහෙම නැත්නම් අරමුණු ඉටු කර ගැනීම සඳහා. ඇයි මතකයිනේ, මතක තියාගන්න උපාය මාර්ග කියන්නේ cost. strategy is a cost. වීදන් යනවා නිකන් ස්ට්‍රැටජි බෑනේ. ඒ ස්ට්‍රැටජි එක ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනයට මුදල් ඕනේ. අපි පස්සේ ඉගෙන ගන්නවා කොහෙන්ද මුදල් හොයාගන්න පුළුවන් කියලා ආයතනයට. නමුත් මේ ස්ට්‍රැටජි එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න එහෙම නැත්නම් ස්ට්‍රැටජි එකක් ඉම්ප්ලිමන්ට් කරනකොට ඒ සඳහා ආයතනයට විශාල මුදල් ප්‍රමාණයක් ඕනේ. එහෙම නැත්නම් එම නිසා අපි මේ ස්ට්‍රැටජි එක අපි මේ යොදා ගන්නා මුදල් හරි ප්‍රවේශමෙන් කරන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට මතක එනවද අපි ඉගෙන ගත්තා නේද ආයතනික යහපාලනයේ? අපි ආයතනික යහපාලනයේදී අපි ඉගෙන ගත්තා අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම මොකක්ද කියලා. මතකද? අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධාන වගකීමක් තමයි ඉහළ කළමනාකාරීත්වයේ විසින් පිළියෙල කරනු ලබන උපාය මාර්ග අනුමත කිරීම, ඒවා ප්‍රමාණවත්ද ආදී වශයෙන් අනුමත කිරීම සහ පසු විපුරම් කිරීම අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම. ඒ කියන්නේ ඇයි අධ්‍යක්ෂක මණ්ඩලයේ වග කියන්නේ? මේක ඉතාමත්ම වැදගත් නිසා, මේකට විශාල සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා. එහෙමනම් අපිට මේ තියෙන උපාය මාර්ග රාශියක් ඇතුළේ, right? අපි උපාය මාර්ග ගොඩක් අපි ඉගෙන ගන්නවා. ඒවත් පස්සේ කඩිනම් වර්ධන උපාය මාර්ග මොනවද, විවිධාංගීකරණ උපාය මාර්ග මොනවද කියලා. මේ උපාය මාර්ග රාශියක් ඇතුලේ මොකද්ද අපි තෝරා ගන්නා වූ නිවැරදි අපේ ආයතනයට සුදුසු නිවැරදි උපාය මාර්ගය මොකද්ද? මොකද්ද අපි තෝරා ගන්නා වූ උපාය මාර්ගය? ඒ සඳහා අපිට උපකාරී වෙනවා මතක තියාගන්න අපි උපාය මාර්ග කරුණු දෙකක් තුනක් මත, right? අපි කියනවා මේකත් සමාවෙන් ඉංග්‍රීසියෙන් කියනවා. අපි මේක කියනවා මෙතන ලියා ගන්න උපාය මාර්ග දැන් තෝරා ගැනීමේදී ඇග යුතු කරුණු. දැන් මේකනේ කියන්නේ අපි උපාය මාර්ග සම්පාදනයයි. මෙතනම ලියා ගන්න, එතනින් ලියා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ හෑන්ඩ් අවුට් එකේ තියෙනවා
මෙම උපාය මාර්ගය තෝරා ගැනීමේදී උපාය මාර්ගය ඇගීමේදී ඉවැලුවේෂන් කරනකොට අපි කුමන ආකාරයේ උපාය මාර්ගයක්ද තෝරාගත යුත්තේ කියන එක රඳා පවතින සාධක තුනක් තියෙනවා. right දැන් මේ ජොන්සන් and ස්කොලර්ස් කියලා කියන්නේ මේ දැනට දැන් ඔයගොල්ලෝ ගත්තොත් එහෙම ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ MBA එකේ ග්‍රැජුවේට්ස්ලා ප්‍රිෆර් කරන පොත තමයි මේ ජොන්සන් and ස්කොලර්ස්ගේ ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් කියන පොත. ඉතින් ඒකෙන් තමයි මම මේක අරන් තියෙන්නේ. right එතකොට සූටබිලිටි කියලා කියන්නේ මොකද්ද? යෝග්‍යතාවය. ඒ කියන්නේ අපි මේ භාවිතා කරාවීමට බලාපොරොත්තු වන උපාය මාර්ග කොපමණ දුරට ආයතනයට යෝග්‍ය වෙනවද? අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ස්ට්‍රැටජික් ෆිට් කියලා. right ඉංග්‍රීසි කියනවා ස්ට්‍රැටජික් ෆිට් කියලා. දැන් කියන්නේ සමහර වෙලාවට ඕගොල්ලෝ කියන්නේ දැන් ඔයගොල්ලෝ තරුණ ළමයිනේ. ඉතින් කියනකොට ඔයා මේ සහකරුවෙක් හෝ සහකාරියක් සොයා ගන්නකොට අම්මලා තාත්තලා මොකද කියන්නේ? මේ ඕන කෙනෙක් තෝරගත්තට කමක් නැහැ. අපේ පවුලට ගැළපෙන කෙනෙක් හොයාගන්න කියලා කියනවා. මොකද්ද කියන්නේ? අන්න ස්ට්‍රැටජික් ෆිට්. අන්න කොපමණ දුරට අපේ ව්‍යාපාරයට මේ උපාය මාර්ගය යෝග්‍යද? අන්න එකට තමයි කියන්නේ යෝග්‍යතාවය. ඒක අපි බලන්න ඕනේ. අපි තෝරා ගන්නා වූ අපිට තියෙන විකල්ප උපාය මාර්ග විකල්ප රාශියකින් අපි හැම එකක්ම අපි හැම එකක්ම ඉගෙන ගන්න යනවා. බෑ හැම එකක්ම ඉගෙන ගන්නවා කියන්නේ පුළුල් කිරීමේ උපාය මාර්ග විතරයි අපි ඉගෙන ගන්න. ඒ වගේම රාශියක් තියෙනවා. මේ රාශියෙන් අපි තෝරගන්නේ මොකද්ද? රඳාපවතින සාධකයක් තමයි අපි මේ කිව්වේ යෝග්‍යතාවය. right ඊළඟ එක තමයි feasibility කියන්නේ මොකද්ද? සාක්ෂිතාවය. අපි feasibility කියන්නේ සාක්ෂිතාවය. සාක්ෂිතාවය කියලා කියන්නේ කොපමණ දුරට අපි මේ තෝරා ගන්නා වූ උපාය මාර්ගය ප්‍රායෝගිකව අපිට භාවිතා කිරීමට හැකියාව. තෝරා ගන්නා උපාය මාර්ගය ප්‍රායෝගිකව අපිට කොපමණ දුරට භාවිතා කළ හැකිද? අන්න ඒකට අපි කියනවා feasibility එහෙම නැත්නම් සාක්ෂිතාවය. right තුන්වෙනි කරුණ තමයි acceptability. ඒ කියන්නේ පිළිගැනීම. දැන් ආයතනය තුළ ඉන්න කට්ටිය කවුද? අපි කියන්නේ ආයතනයක් තුළ ඉන්න උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට අපි කියන ස්ටේක්හෝල්ඩර්ස්ලා කියලා නේද? ආයතනය තුළ ඒ ආයතනයේ කටයුතු වලට උනන්දුවක් දක්වන පාර්ශ්වයන්. එතකොට අපි මේ භාවිතා කරන්න යන ව්‍යාපාරය පුළුල් කර ගැනීම සඳහා අපි භාවිතා කරගීමට යන උපාය මාර්ගය කොපමණ දුරට මේ ආයතනය තුළ සිටින උනන්දුවක් දක්වන පාර්ශ්වයන්, ඒ කියන්නේ සේවකයෝ, අපේ තව කවුද? ප්‍රධාන වශයෙන් සේවකයෝ, එතකොට අධ්‍යක්ෂක මණ්ඩලය, ඉහළ කළමනාකාරීත්වය, අපේ ආයෝජකයෝ, ඉන්වෙස්ටර්ස්ලා කොපමණ දුරට මේ පිළිගන්නවාද මේ භාවිතා කරන්න යන අපේ උපාය මාර්ග. මෙන්න මේ කරුණු අපි සිහියට ගන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ, සාධක වශයෙන් සලකන්න ඕනේ අපේ මේ උපාය මාර්ග තෝරා ගැනීම. දැන් මේ දක්වා මං හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්න ඇති අපි දැන් කතා කරපු දේ මොකක්ද කියලා. හරි? මං හිතනවා right? okay දැන් තේරුණාද? පොඩ්ඩක් අහලා බලමු කොහොමද තත්ත්වය කියලා. right දැන් මට කොහොමද ෆීඩ්බැක් එකක් එන්න ඕනේ, නැත්නම් මට එපා වෙනවනේ. තේරුණාද මේ දක්වා? අයි උපාය මාර්ග මේ වර්ධන උපාය මාර්ගවල වැදගත්කම ආදී කරුණු පොඩි අවබෝධයක් ආවද? ඒ තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කොහොමද පියත්මා? මොකද කියන්නේ? හරිද? තේරුණාද? තේරුණා සර්. right okay right දැන් එහෙනම් අපි යමු. දැන් මේ සමාවෙන්න මම මේ සමහර නම් දෙක තුනකින් තමයි බල්ලා කියන්නේ. අනිත් අය තරහ වෙන්න එපා. මේ මම එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් විතරක් අහනවා කියලා. right okay දැන් අපි දැන් බලමු එහෙමනම් ඉතුරු ටික දැන් right දැන් උන් අපි මේ මං කිව්වේ අපි දැන් කතා කරන්නේ වර්ධන නැතහොත් ව්‍යාප්ත උපාය මාර්ග. එහෙම නැත්නම් අපි කියනවා මේවට පුළුල් කිරීමේ උපාය මාර්ග. right ව්‍යාපාරය දියුණු කරන ක්‍රමය.
right? දැන් අපි හැමතිස්සම බලනකොට අපිට කරන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා නේද? එකක් මේ උපාය මාර්ග අපි කරනකොට අපිට අවශ්‍ය මොකද්ද? අපේ තියෙන දැනට තිබෙන වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම. එහෙම නැත්නම් මේ අපි ක්‍රියා කරන කොටස. එහෙම නැත්නම් අපි අලුත් වෙළඳපොළකට යනවා. ආදී වශයෙන් නොයෙකුත් කරුණු උපාය මාර්ග තීරණය කරනකොට අපි සලකා බලන්න ඕනේ. දැන් එහෙම බලපුවම මේකත් එක්ක සංසන්දනය කළාම අපිට අර මං කලින් කිව්වා වගේ මේ වගේ තිරසාර ප්‍රසාරණයක් සඳහා ව්‍යාපාර උපක්‍රම වර්ග මැදි සහ දිගු කාලීන වශයෙන් භාවිතා කරන උපාය මාර්ග දෙකක් තියෙනවා. අපි ඒකට කියනවා කඩිනම් වර්ධන උපාය මාර්ග. ඉංග්‍රීසියෙත් මතක තියාගන්න. intensive growth strategies එහෙම නැත්නම් සමහරවිට අපි කියනවා concentration කියලා. right? මතක ගන්න කඩිනම් වර්ධන උපාය මාර්ග සහ විවිධාංගීකරණ උපාය මාර්ග. right? දැන් අපි බලමු මේ තිරසාර ප්‍රසාරණයක් සඳහා මොනවද මේ ව්‍යාපාර උපක්‍රම. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ කඩිනම් වර්ධන උපාය මාර්ග 3ක් ගැන. කඩිනම් වර්ධන උපාය මාර්ග. දැන් මම මේ කියනකොට මේ එක එක උපාය මාර්ගන සාකච්ඡා කරනකොට ඕගොල්ලන්ට හිතෙයි ඕගොල්ලොන්ගේ බැංකුවේ මේ උපාය මාර්ග භාවිතා කරනවාද? ඇත්තම හොඳට හිතලා බැලුවොත් දැන් මම මේ කීනේවා දිහා අහන් හිටියොත් මේවා භාවිතා කරනවා නේද? අපි බලමු බැංකුව. එහෙම නැත්නම් අපි බලමු මේ අපේ ඔය කන්සියුමර් මාකට් එකේ තියෙන මේ යුනිලීවර් වගේ අය භාවිතා කරන්නේ කොහොමද? ඔවුන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න. දැන් ඊවනම් අපි ඉස්සෙල්ලාම යනවා කඩිනම් වර්ධන උපාය මාර්ග. කඩිනම් වර්ධන උපාය මාර්ග 3ක් තියෙනවා. අපි ඒකට කියනවා මෙතන ඔයගොල්ලෝගේ නෝට් එකේ තියෙනවා මම එක්ස්ප්ලেইন කරන්න නෝට් එක බලා ගන්න. හරි? market penetration strategy. එහෙම නැත්නම් වෙළඳපොළ විනිවිද යන උපක්‍රම. දෙක නව වෙළඳපොළ වර්ධනය කිරීමේ උපක්‍රම. එහෙම නැත්නම් market development strategy. තුන product development strategy. එහෙම නැත්නම් පවතින වෙළඳපොළට නව නිපියුම් හා සේවාවන් ලබා දීමේ උපක්‍රම. දැන් මේ තුන තමයි වැටෙන්නේ කඩිනම් උපාය මාර්ග වශයෙන්. right? ඔන්න මේ විකල්ප තුනක් දැන් අපි ඉගෙන ගත්තා. හැබැයි මේ තුනම ඉන්නේ කඩිනම් වර්ධන උපාය මාර්ග. දැන් අපිට ඕනේ මේ ක්‍රම තුන උපක්‍රම තුන භාවිතා කරලා අපේ ව්‍යාපාරය පුළුල් කරගන්න. ඒකනේ අපිට අවශ්‍ය. නේද? right. දැන් ඔන්න අපි බලමු මං උදාහරණයක් කියනවා වශයෙන් බැලුවොත් එහෙම අපි ඉස්සෙල්ලාම ගමු වෙළඳපොළ විනිවිද යන උපක්‍රම. market penetration. right? market penetration. දැන් ඔන්න කොහොමද market penetration කියලා කියන්නේ? තමුන්ගේ ළඟ තිබෙන නිපයුම් තමුන්ම වෙළඳපොළට වැඩිපුර දාලා ව්‍යාපාරය වැඩි කර ගැනීම. නැත්තම් විකුණුම් වැඩි කර ගැනීම. ලාභය වැඩි කර ගැනීම. දැන් කොහොමද මේ market penetration strategy එක එහෙම නැත්තම් වෙළඳපොළ විනිවිද යන උපක්‍රම භාවිතා කරන්නේ? දැන් උදාහරණයක් ගන්නකො මේ වගේ. ඔයා වැඩ කරනවා ශාඛාවක branch එක. දැන් ඔයාට මැනේජර් අඬ ගහලා කියනවා දැන් ඔයා මේ ඔගොල්ලෝගෙන් අදහස් ඉල්ලනවා අපේ මගේ හෙඩ් ඔෆිස් එකකින් කියනවා දැන් මේ මැනේජර් ඔගොල්ලන්ට කියනවා නැත්නම් ඔයා මැනේජර් කියමුකෝ මැනේජර් කියනවා ඔගොල්ලෝගේ ස්ටාෆ් එකට මට ඕනේ මේ දැනට තැන්පතු ප්‍රමාණය වැඩි කරගන්න බැංකුවේ අපේ ශාඛාවේ තිබෙන තැන්පතු ප්‍රමාණය වැඩි කර ගැනීමට මට ඕනේ කියලා කියනවා. එතකොට ඕගොල්ලෝ කියනවා සර් එහෙනම් අපි අර වෙළඳපොළ විනිවිද යන උපක්‍රම භාවිතා කරමු. market penetration strategies භාවිතා කරමු දැනට තිබෙන තැන්පතු ප්‍රමාණය වැඩි කරගන්න. එහෙනම් කොහොමද මේක කරන්නේ? දැනටමත් තියෙන ඕගොල්ලෝගේ ගාව තියෙන නිපියුම් වර්ග තැන්පතු වර්ග
භාවිතා කරලා ඕගොල්ලන්ගේ වෙළඳපොළ කොටස ඒ කියන්නේ බ්‍රාන්ච් එකේ තියෙන වපසරිය තියෙනවනේ බ්‍රාන්ච් වපසරිය අපි කියනවා කැච්මන්ට් ඒරියා බ්‍රාන්ච් එකේ ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයක් ගන්න ඕනේ තැන්පත්. එහෙම ගන්න නම් ක්‍රම තුනක් තියෙනවා ඕගොල්ලන්ට කරන්න. මොකද්ද කරන්න පුළුවන්? දැනටත් බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ ශාඛාවේ ගනුදෙනුකරුවන්ගේ කියනවා වැඩිපුර සල්ලි ගෙනත් දාන්න කියලා බැංකුවට. එකක්. Existing users to use more, existing depositors to deposit more. දැනටමත් භාවිතා කරන ගනුදෙනුකරුවන්ට කියනවා වැඩිපුර තැන්පතු ගේන්න. ඔන්න එක ක්‍රමයක්. හරිනේ. හරි නේද? බැංකුව භාවිතා කරනවා නේද? දැන් මම මේකට උදාහරණයක් කියන්නම්කෝ. ගමුකෝ අපි දැන් ඔන්න දැන් යුනිලිවර් සමාගම ගමු. right? ඔන්න දැන් මම උදාහරණයක් ඔයගොල්ලෝ හොඳට තේරෙයි. right? මම උදාහරණයක්. යුනිලිවර් සමාගම අරන් යුනිලිවර් සමාගම කියනවා right? මට ඕනේ සිග්නල් වැඩි සිග්නල් වල වැඩිපුර සිග්නල් ටූත් පේස්ට් විකුණන්න කියලා. මොකද්ද භාවිතා කරන ක්‍රමය කියලා කියන්නේ වෙළඳපළ විනිවිද උපක්‍රමය. මාකට් පෙනිස්ට්‍රේෂන් ස්ට්‍රැටජි. දැන් කොහොමද යුනිලිවර් සිග්නල් වැඩි කරන්නේ? දැන් මේ සඳහා අපිට උපකාරී වෙනවා මාකටිං මික්ස් එලිමන්ට්ස්. ඒ කියන්නේ අර ටැක්ටික්ස් මාකටිං මික්ස් දන්නව නේද? ප්‍රයිස් ප්‍රොමෝෂන් ඒවා අපිට භාවිතා කරන්න පුළුවන් මේ උපක්‍රමය ළඟා කර ගැනීම සඳහා. දැන් ඔන්න මතක් වෙන්නකෝ දැන් ඔන්න මතක් වෙන්න ඕනේ සිග්නල්. දැන් ඔයගොල්ලෝ ටීවී බලනවානේ ටිකක් අඩුයි නමුත් බලනවානේ. මොකද අර හිටුවන් ටීවී එකට යනවානේ කාටත් කියන්න රැටත් මදින්න මතකද? දැන් මේ උදේට මැද හිටිය අයට කියනවා රැටත් දත් මදින්නලු. දැන් උදේට මැද ගාම එක ටියුබ් එකක් යනවා නම් ටූත් පේස්ට් රැට මදිනකොට තව ටියුබ් එකක් යනවා නේ. දැන් මොකද මේ කියන්නේ ෂේප් එකේ දෙපාරක් මදින්න කියන. හොඳ පුරුදු කරන්න කියන අපිට ආදරයට වගේ නේද? ආදරයට වගේ මොකද ව්‍යාපාරේ අරමුණ. දැන් ටූත් පේස්ට් එකක් ගිය මිනිස්සුන්ට දැන් ටූත් පේස්ට් දෙකක් යනවා. අකුමාරනේ වෙළඳපොළ විනිවිද ක්‍රමයක් නේද? දැන් අපිට දන්නේ නැතුව අපිට කරනවා. අපි ඒව ඇට්‍රැක්ට් කරනවා අර ඇඩ් එක දාලා කාටත් කියන්න රැටත් මදින්න. ඔන්න. Existing users to use more. දැනටත් භාවිතා කරන අයට වැඩිපුර භාවිතා කරන්න. අපිත් කරන්නේ ඒකනේ බැංකුවත් කරන්නේ. මොකද කරන්නේ? ඉන්ඩයට කියනවා වැඩිපුර සල්ලි දාන්න කියලා. ඒ සඳහා අපි මොකද කරන්නේ? පොඩි ළමයින්ට කියනවා රුපියල් 1000ක් දැම්මොත් මග් එක රුපියල් 15000ක් දැම්මොත් මෙච්චරයි. තව මෙච්චරක් දැම්මොත් බයිසිකල් අප්පා. එහෙම කියනෝනේ. එහෙම නැත්තම් මොකද කරන්නේ? පොලිය වෙනස් කරනවා. රුපියල් 10000ක් දැම්මොත් ඉතිරි කිරීමේ ගිණුමේ මෙන්න පොලිය 3%යි. 15000 සිට 25000 දැම්මොත් මෙච්චරයි ආදී වශයෙන් නොයෙකුත් උපක්‍රම භාවිතා කරලා අපි මේ වෙළඳපළ විනිමය උපක්‍රම භාවිතා කරනවා තැන්පතු වැඩි කරගන්න. හරිනේ එකක්. ඒක එකක්. තාම වෙළඳපළ එක ක්‍රමයක් right? ඊළඟදී මොකද කරන්නේ අපි? දැන් අපි මේ ශාඛාවක දැන් අපි තුමු දැන් ගමුගාපා යුනිලිවර්ම සමාගම දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන දේ අර යුනිලිවර් සමාගමේ තියෙනවා සිනහා බෝ වේවා. අර ලොකු ට්‍රැක් එකක් යනවා අර දත් මදින්න උගන්වනවා කිය ගමින් ගමට ගිහිල්ලා ප්‍රචාරය කරනවා කොහොමද හොඳට දත් මදින්නේ කියලා සාම්පලුත් දෙනවා බලන්න මේ ඒ ගනුදෙනුකරුවන්ට භාවිතා කරන්න. ඊට පස්සේ ගනුදෙනුකරුවෝ තෝ සාම්පලය අරන් බැදලා ඊට පස්සේ අර කුඩු වගේ තමයි නේ මේක නැතුව බෑ. ඒගොල්ලෝ කලින් බැද මේ දත් මැද හිටිය අඟුරු වලින් අර වෙන මොන හරි දේවල් වලින් දැන් මෙන්න මේගොල්ලෝ භාවිතා කරනවා සිග්නල්. තම වෙළඳපොළ කොටසෙම අපේ භාණ්ඩය භාවිතා නොකර සිග්නල් භාවිතා නොකරන ලද නැත්නම් කිසිම ආකාරයේ ටූත් පේස්ට් එකක් භාවිතා නොකරපු අයව දැන් අපි භාවිතා කරගන්නවා. අපේ වෙළඳ මාකට් එකේම හිටිය කොටසියට දැන් මේක ව්‍යාපාරය කරන්න. දැන් බැංකුව කොහොමද කරන්නේ? නැවත වරක් වෙළඳපොළ විනිවිද කොහොමද කරන්නේ? අපි යනවා දැන් අපි දන්නවනේ අපේ බ්‍රාන්ච් එකේ වටේ තියෙන පාරවල් දන්න. අපිට බ්‍රාන්ච් එකට අයිති වෙන කොටසක් දන්නවනේ. දැන් ඔයගොල්ලෝ හිතනවාද අපේ මේ බ්‍රාන්ච් එකේ වටේ ඉන්න හැමෝටම අපේ account එකක් තියෙනවා කියලා නෑනේ. නේද? මොටම නෑ. මේ ප්‍රදේශයේ ඉන්න sorry. මේ ප්‍රදේශයේ ඉන්න හැම ගනුදෙනුකරුවෝ අපේ account එකක් නෑනේ. ඉතින් අපි මොකද කරන්නේ? දාන මැනේජර් කියනවා හරි සෙනසුරාදා අපි යමු ගේයින් ගෙට ඔන්න ටී-ෂර්ට් එක ගන්නවා ටෙනිම් එක ගන්නවා මොබයිල් එක යනවා house to house campaign
ගිහිල්ලා මොකද කරන්නේ? අපි ඉතින් ගිණුම ඕපන් කරලා එන සමහර අයට නිකන් ඕපන් කරනවා නේද? අන්න වෙළඳපළ විනිවිද ගිණුම් නැති අයට ගිණුම් විවෘත කරනවා. වෙළඳපළ විනිවිද භාවය. දැන් ඔය ASCII තවත් කට්ටියක් ඉන්නවා. දැන් හිතන්නකෝ දැන් යුනිලිවර් සිග්නල් දැන් ඕගොල්ලෝ දන්නවනේ. දැන් මේ වෙළඳපොළ කොටසම ඉන්නවා සිග්නල් භාවිතා කරන්නේ නැති නමුත් අනිත් කොහාගේ ටූත්පේස්ට් භාවිතා කරන. එතකොට ගත්තොත් එහෙම අනිත් අයගේ අපි කියමුකෝ ක්ලෝගාඩ් ක්ලෝසබ් සුපිරිවිකි ආදී මේවා භාවිතා කරන තවත් ඉන්නවනේ ටූත්පේස්ට් කට්ටිය. ඒ පාර මොකද කියනවා අපි මොකද කරන්නේ? යුනිලිවර් කරන්නේ අපෝ අපේ සිග්නල් භාවිතා කරන්න. ඔයා මේ ටූත්පේස්ට් භාවිතා කරන්න එපා. එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? අපි යම්කිසි උත්තේජනයක් දෙන්න ඕනේ අරක අයින් කරලා මේක ගන්න. එතකොට අපි මොකද කරන්නේ? අපි දෙනවා විශේෂ වූ ටැග් දෙනවා. නැත්තම් ටූත්පේස්ට් එක දෙකක් එක්ක ටූත් බ්‍රෂ් එකක් දාලා බැඳලා දෙනවා. මිල අඩු කරලා දෙනවා. අපේ ප්‍රතිවිරුද්ධ නැත්තම් අපේ කම්පිටිටර්ස් ලගේ තරඟකාරී ගනුදෙනුකරුවන් අපේ විතර වැය කරනවා. එතකොට අපිත් ඕක කරන්නේ නැද්ද? අපිත් ගිහිල්ලා කියනවා දැන් ඔයාගේ මේ FDs කොහෙද තියෙන්නේ? අර බැංකුවද අයියෝ කීයද පොලිය? 8යි 4යි 6යි 6ද? දැන් හරි අඩුයි. අපි දෙන්න 6යි 2යි 5ක්. එනවාද අපි ගාවට? මෙන්න අර කනුදෙනුකරු අපේ ගාවට ගන්න. ඉතින් මේකට තමයි කියන්නේ වෙළඳපොළ විනිවිද උපක්‍රම. මේ හැම එකෙම මොකද්ද කළේ? අපේ ව්‍යාපාරය පුළුල් කරනවා. පුළුල් කරන්නේ අපි එක්ක ලාභය එක්ක විකිණීම වැඩි කර ගැනීම. එහෙනම් අපිට භාවිතා කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි වෙළඳපොළ විනිවිද ක්‍රමය කඩිනම් උපාය මාර්ගයක් වශයෙන් අපි එකට කියනවා මාකට් පෙනිස්ට්‍රේෂන්. right? දැන් මේ බලන්න මේවා අපි කරනවා නේද? අපි බැංකුවේ කරන දේවල් මේ. මොකක්ද ඒකට කියන්නේ? වෙළඳපොළ විනිවිද භාවය ඇති කිරීම. දැන් ඔන්න දෙවනි උපක්‍රමය. දෙවනි උපක්‍රමය තමයි නව වෙළඳපොළවල් වර්ධනය කිරීම. ඒ කියන්නේ අලුත් මාකට් එකට යනවා. right? දැන් අපි මොකද්ද අපි ගිහිල්ලා අපි බ්‍රාන්ච් ඕපන් කරගෙන යනවනේ. අලුත් ශාඛා දාගෙන යනවනේ. ඇයි අපි අලුත් ශාඛා ඕපන් කරන්නේ? ඒ මොකද අපිට අලුත් වෙළඳපොළක් ඇති කර ගැනීම සඳහා. වෙළඳපොළක් ඇති කර ගැනීම සඳහා. දැන් හිතන්නකෝ බැංක් ඔෆ් සිලෝන් වල ගත්තොත් එහෙම ශාඛා තියෙනවා 500ක්. පීපල්ස් බැංක් තියෙනවා. දැන් ඔයගොල්ලෝගේ ශාඛාව තියෙන්නේ 10යි. එක ශාඛාවක මිලියන තැන්පතු ප්‍රමාණය අපි හිතමු මිලියන 10 නම් ශාඛා 10 නම් මිලියන 100යිනේ උපරිම තැන්පතු ප්‍රමාණය. හිතන්නකෝ ලංකා බැංකුව එක බ්‍රාන්ච් එක මිලියන 5 ගාන තිබ්බත් ශාඛා 500ක් තියෙනවා 2500ක් නේද? නිකම්ම තැන්පතු ප්‍රමාණය වැඩි වෙලා. එහෙනම් තව ව්‍යාපාරය වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි නව වෙළඳපොළ වර්ධනය කිරීම. භූගෝලීය වෙළඳපොළට යන්න සමහර වෙලාවට තමුන්ගේ දැනටමත් භාවිතා කරන සේවා අලුත් නිපියුම් කරලා නෙමෙයි. දැනටමත් භාවිතා කරන ඉතිරි කිරීමේ ක්‍රම තැන්පත්තු ක්‍රම ණය ක්‍රම භාවිතා කරලා තමයි අපි ව්‍යාපාරය වෙළඳපොළ වැඩි කිරීම. නැත්නම් ලංකාවේ බැරනම් පිටරට යනවා. ශාඛා දාන වෙළඳපොළ වැඩි කරගනි. දෙවනි ක්‍රමය මොකද්ද? අපි එකට ඉංග්‍රීසියෙන් කියනවා මාකට් ඩෙවලොප්මන්ට්. මාකට් ඩෙවලොප්මන්ට්. right? දෙවනි ක්‍රමය. මේවා මේ ක්‍රම දෙකම මොන ක්‍රමද? අපි සාකච්ඡා කළා කඩිනම් වර්ධන උපාය මාර්ග. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි ක්‍රමය. මොකද්ද තුන්වෙනි ක්‍රමය? දැන් ඔන්න අපි වෙළඳපළක් ගියා. දැන් ඔන්න අපේ නිපියුම් වර්ග අපි ඉදිරිපත් කරලා දැන් මිනිසුන්ට එපා වෙලා. එහෙමනම් අපි මොකද දැනට පවතින අපේ නිපියුම් වර්ග ලබා දෙන සේවාවන් වෙළඳපොළට නව ආකාරයෙන් ඉදිරිපත්. දැන් ආපහු ගමකෝ අපේ අර මගේ උදාහරණය යුනිලිවර් සමාගම කරන නේද? දැන් මොකද කියන්නේ? ඔයගොල්ලෝ මතකයි නේද සන්ලයිට් කැටේ? නේ සන්ලයිට් කැටේ මොකද කරන්නේ? අපි ඉගෙන ගත්තා අපේ IABF එකේදී මේ ප්ලෑන්ස් මැනේජ්මන්ට් වලදී ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක නේද? නැත්තම් අපි කියනවා නිමියෝම් මේ පැටර්න් එකනේ. ඒදී අපි ඉගෙන ගත්තා ඉන්ට්‍රොඩක්ෂන් ස්ටැචුරේෂන් මැචුරිටි ආවන් පස්සේ පරිණත වුණාන් පස්සේ ඊට පස්සේ ඩික්ලයින් බැහින කලාවනේ. එතකොට මොකද කරන්නේ? දැන් මතකයි ඊට පස්සේ මොකද කරන්නේ?
සන්ලයිට් මොකද කරේ? දැන් සන්ලයිට් නව පෙනුමකින්, දැන් සන්ලයිට් නව සුවඳකින්. අන්තිමට ආපු සුවඳ මොකද්ද? මතකයිනේ එක එක සුවඳ, ලෙමන් සුවඳ ආවා, පිච්ච මල් ආවා, දැන් ජස්මින් ආවා, දැන් මොනවාද? දැන් මොක අලුත් එකක් නේද? අලුත් සුවඳකින්. පාට සුදු වුණා, කා වුණා, රතු වුණා, දැන් අලුත් පාටක්. right? දැන් මේ අලුතෙන් මේ අපි බැංකුවත් ඕක කරනවානේ. දැන් යම් කිසි කාලයක් ගියාම දැන් ළමා ගිනුම් අලුතෙන් අලුත් ෆීචර්ස් දාලා වෙළඳ පොළට ඒක අඩු කරනවා. දැන් මේකත් අලුත් අපිට ව්‍යාපාරයේ වැඩි දියුණු කරගන්න පුළුවන්. තමත් පවතින වෙළඳ පොළට නව භාණ්ඩයක් හෝ එහෙම නැත්නම් තියෙන භාණ්ඩය දියුණු කරලා හැම බැංකුවකම තියෙනවා ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කමිටියක් නේද? නව නිපියුම් සංවර්ධන කමිටුවක් කියලා එකක් තියෙනවා. ඉතින් මොකක්ද ඒගොල්ලෝ කරන්නේ? මේවා අධ්‍යයනය කරලා අලුත් ෆීචර්ස් අනුව අලුතෙන් වෙළඳපොළට හඳුන්වා දෙනවා. එතකොට එහෙමනම් new product development මතක තියාගන්න මේ තුනම ගත්තොත් එහෙම වෙළඳපොළ විනිවිද යන උපක්‍රම, වෙළඳපොළ වර්ධනයේ උපක්‍රමයක්, ඒ කියන්නේ market development, market penetration සහ product development මේ උපක්‍රම මේවට වියදම් යනවා. මතක තියාගන්න මම කිව්වේ strategies cost වියදම් යන දේවල්. decision, strategic decision, costly decision. right? මේ උපක්‍රමවල වියදම් යනවා. මේක වැඩිම අවධානමක් තියෙන්නේ මේ තුනෙන් මොකටද? මොන උපක්‍රමයකද? විනිවිද යන උපක්‍රමයකද, මාකට් පෙනිස්ට්‍රේෂන් එකටද, මාකට් ඩෙවලොප්මන්ට් එකද, ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට්. මතක තියාගන්න වැඩිම අවධානමක් තියෙන්නේ නිව් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට්. මොකද ඒකට ක්‍රියාවලියක්. ඒක සාර්ථක වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. right? ඒක වෙළඳපොළේ පිළිගන්න එක බලාපොරොත්තු වෙන සාධක රාශියක් තියෙනවා. වැරදි වෙලාවට වෙළඳපොළට හඳුන්වා දුන්නොත්, වෙළඳපොළට අවශ්‍ය නැති එකක් හඳුන්වා දුන්නොත් ආදී කරුණු ගොඩාක් මේ සඳහා බලපානවා. right? එහෙනම් අපි පහසුවෙන්ම සරලව ඉදිරිපත් කරන්න පුළුවන් අවදානම් අඩුම උපක්‍රමය තමයි විනිවිද. 2 තමයි නව වෙළඳපොළ. 3 තමයි අලුත් භාණ්ඩ සේවාව. මේ තුනම අපිට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් කඩිනම් වර්ධන උපාය මාර්ග. එතකොට අපි ඉගෙන ගත්තා දැන් මේ වගේ කඩිනම් වර්ධන උපාය මාර්ගයක් අපි අනුගමනය කරනකොට අපි සලකා බලන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ කරුණ එකක් තමයි වෙළඳපොළ තෘප්තිමත් වෙලා තියෙනකොට එතකොට තරගකරුවන් නැතිකොට මෙන්න මේ කරුණු ඔයගොල්ලෝ නිකන් හිතට ගන්න කඩිනම් උපාය මාර්ගයක් අනුකරණය කිරීමේදී අපිට කරන්න පුළුවන් අවස්ථා මොනවද කියලා. right? වෙළඳපොළ තෘප්ත නොවනාව කියන්නේ මාකට් එක වැඩි වෙගෙන යනවා නම් අපිට මේ තුනෙන් එකක් භාවිතා කරන්න පුළුවන්. හරි? right. දැන් මම හිතනවා එහෙමනම් ඕගොල්ලන්ට තේරෙන්න ඇති, තේරුණා කියලා හිතා ගන්න. මම හිතනවා අපි ඉගෙන ගත්ත පළමු කඩිනම් උපාය මාර්ග ක්‍රම 10. හරිද? තේරුණාද? කාට හරි තේරුන්නේ නැද්ද කඩිනම් උපාය මාර්ග ක්‍රමවේදය? කාට හරි තේරුන්නේ නැත්නම් කියන්න. තේරුණා නම් පොඩි මැසේජ් එකක් දාන්න, chat එකක් දාන්න. පොඩ්ඩක් මට එවන්න මේ මම කිව්වේ කඩිනම් වර්ධන උපාය මාර්ග තේරුණා. right? මේක ක්‍රමයක්. right? වෙළඳපොළ විනිවිද යන උපක්‍රම සහ වෙළඳපොළ වර්ධනයේ උපක්‍රම සහ product development, market penetration, market development. right? ඔයගොල්ලන්ට අවබෝධයක් ආවද? නැත්තම් කියන්න මට මම ආපහු කියන්නම් yes no කියලා එවන්න. නැත්තම් මට තේරෙන්නේ නැහැ නේ ඔයගොල්ලන්ට තේරුණාද කියලා. right? අපි ඊට පස්සේ අපි යන්න පුළුවන් ඊළඟ උපාය මාර්ගයට. මොකද කියන්නේ? right. okay. තේරුණා කියලා එක්කෙනෙක් නම් එවුවා. right. හරි. මම හිතනවා අනිත් අයටත් තේරෙන්න ඇති කියලා. okay. එහෙමනම් අපි දැන් යමු ඊට පස්සේ අපි සාකච්ඡා කරන උපාය මාර්ග අපි ඒකට කියනවා විවිධාංගීකරණ උපාය මාර්ග. මොකක්ද අපි කියන්නේ? විවිධාංගීකරණ උපාය මාර්ග. දැන් හුඟා ප්‍රශ්න අහන්න පුළුවන් මේ. දැන් ඔන්න අපි කිව්වා අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළේ මොකද්ද? තියෙන නිපෙවුම්, තියෙන භාණ්ඩ, නැත්තම් තියෙන සේවාවන් වෙළඳපොළ අනුව වෙනස් කරමින් කිරීම.
දැන් අපිට හිතුනොත් පවතින අපේ ආණ්ඩ සහ සේවාවන් තව දුරටත් මේ ඉහත කීපු දේවල් ඉහත සඳහන් කරන ලද ක්‍රමවේද භාවිතා කරලා අපිට තවදුරටත් බැරිනම් ව්‍යාපාර වර්ධනය කරන්න උපාය මාර්ගය වර්ධනය කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් උපාය මාර්ගවලට අපි කියනවා විවිධාංගීකරණ උපාය මාර්ග. ඒ කියන්නේ අලුත් ව්‍යාපාර නිමයෝ අලුත් ව්‍යාපාර වෙළඳපළවල් සොයා ගැනීම සඳහා අපි කරන ලද උපාය මාර්ගවලට කියනවා විවිධාංගීකරණ උපාය මාර්ග. තේරුණා නේද? ඒ කියන්නේ අපිට ඉහත market penetration, market development, නැත්නම් product development උපාය මාර්ග භාවිතා විනිවිද එහෙම නැත්නම් වෙළඳපළ එහෙම නැත්නම් නිමියුම් ඒ උපාය මාර්ග භාවිතා කරලා තවදුරටත් අපේ ව්‍යාපාරය දියුණු කරගන්න බැරි නම් තව උපාය මාර්ග වර්ග වගේක් තියෙනවා. ඒවට අපි කියනවා විවිධාංගීකරණ උපාය මාර්ග. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ මොනවද මේ විවිධාංගීකරණ උපාය මාර්ග? right? මේ විවිධාංගීකරණ උපාය මාර්ග ප්‍රධාන ආකාර දෙකක්. right? අපි කියනවා ඉංග්‍රීසියෙන් ලියා ගන්න diversification strategies, growth strategies, right? Diversification, growth strategies, right? ප්‍රධාන ආකාර දෙකක්. මේ උපාය මාර්ග විවිධාංගීකරණ උපාය මාර්ග අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒවට අපි කියනවා තිරස් විවිධාංගීකරණය සහ සිරස් විවිධාංගීකරණය. මොකද්ද? තිරස් විවිධාංගීකරණය සහ සිරස් විවිධාංගීකරණය. right. මතකයිනේ? right. දැන් අපි බලමු මේ තිරස් විවිධාංගීකරණය කියන්නේ මොකක්ද කියලා. right. right. මෙතන පොඩ්ඩක් ඔයගොල්ලෝගේ hand out එකේ ලියා ගන්න මම මේ කියන එක පොඩි clarification එකක්. right. right. මේක තියා ගන්නකො. මෙහිදී එකතු කරන නව නිෂ්පාදන මෙහිදී එකතු කරන මේකම තියෙනවා නමුත් පොඩ්ඩක් තවදුරටත් පැහැදිලි කරන්න. මෙහිදී එකතු කරන නව නිෂ්පාදන පවතින නිෂ්පාදනයට කරනු ලබන සුළු විවිධාංගීකරණයක්. කියන්නේ මේ කියන්නේ කරණයක් කර ඉදිරිපත් කර. කියන්නේ ආයතනයක් තම පවතින නිෂ්පාදන හෝ සේවා පිට සමාන්තරව තිරස් විවිධාංගීකරණය කරන. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි උදාහරණයක් ගමු දන්තාලේප නිෂ්පාදනය. දැන් දන්තාලේප නිෂ්පාදන කරුවේ ආයුර්වේද දන්තාලේප නිෂ්පාදනයට පැමිණි. ඔන්න අපි කියන්න පුළුවන් තිරස් විවිධාංගීකරණය. right? දැන් මේ තිරස් විවිධාංගීකරණය නැවත වරක් අපිට පුළුවන් කොටස් දෙකකට බෙදන්න. එකක් තමයි අපි කියන සමකේන්ද්‍රික විවිධාංගීකරණය, රාශිගත විවිධාංගීකරණය. ඒ කියන්නේ concentric diversification, conglomerate diversification. සමකේන්ද්‍රික විවිධාංගීකරණය සහ රාශිගත විවිධාංගීකරණය. හරිනේ? සමකේන්ද්‍රික විවිධාංගීකරණය සහ රාශිගත විවිධාංගීකරණය. එතකොට දැන් අපි බලමු මේ සමකේන්ද්‍රික විවිධාංගීකරණය කියන්නේ මොකද්ද? රාශිගත විවිධාංගීකරණය මොකද්ද කියලා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම විවිධාංගීකරණ අපි මෙහෙම කියනවා. විවිධාංගීකරණ right? විවිධාංගීකරණ උපාය මාර්ග අපිට පුළුවන් කොටස් දෙකකට බෙදන්න. මොකක්ද අපිට කිව්වේ? තිරස් සහ සිරස්. හරි?
දැන් අපි මේ සාකච්ඡා කරගෙන ඉන්නේ තිරස්. සිරස් පුළුවන් නැවත කොටස් දෙකකට බෙදන්න. මොකද්ද? සමකේන්ද්‍රික සහ රාශිගත. අපි කියනවා මතක තියාගන්න මේකේ හැමතිස්සෙම ඉංග්‍රීසි වචනයක් පොඩ්ඩක් මතක තියාගන්න ලේසි right. එතකොට අපි කලින් ඉගෙන ගත්ත එක මතකයිද? මේ දෙවෙනි එක. පළවෙනි ඉගෙන ගන්නේ කඩිනා ප්‍රවර්ධන. නැත්නම් කඩිනා ප්‍රවර්ධන අපි ඉගෙන ගත්ත තුනක් මොකද්ද? වෙළඳපළ විනිවිද, වෙළඳපළ සහ නිමෙරු. අපි කිව්වා මාකට් penetration, මාකට් ඩෙවලොප්මන්ට්, ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට්. හරිනේ? right. එහෙනම් මතක තියාගන්න අන්තිමට පොඩි chart එකක් ගන්න. okay. දැන් අපි බලමු එහෙමනම් සමකේන්ද්‍රික විවිධාංගීකරණය කියන්නේ මොකක්ද? right? දැන් සමකේන්ද්‍රයට අපි ඉංග්‍රීසියෙන් කියනවා මේකට කියනවා තව within bracket ලියා ගන්න පුළුවන් related diversification. ඕනනම් අර concentric diversification ළඟින්ම තව සමාන වචනයක් ලියා ගන්න related diversification. මොකද මේ හුඟක් කියලාවට විභාගෙදී මේ ඉංග්‍රීසි වචනේ දෙනවා. right? related diversification. දැන් මෙහිදී නව නිෂ්පාදන පවතින වෙළඳපොළ තුල සිටින පාරක හඳුන්වා දීම හෝ පවතින භාණ්ඩ පෙළ අනුගමනය කරන තාක්ෂණයට සමාන තාක්ෂයක්. right? දැන් උදාහරණයක් ගත්තොත් අපි එහෙම මේකට උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් දැන් අර ඉස්සෙල්ලා කිව්වා දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ දන්නවා නේද මොකක්ද මේකට කියන්නේ හරිශ්චන්ද්‍ර ගමුකෝ. හරිශ්චන්ද්‍ර සමාගම නූඩල්ස් කාලා දිනවද? අර දිගේව නේද? හරිශ්චන්ද්‍ර නූඩල්ස් අර එතකොට ඔයගොල්ලෝ මැගී ස්ටෙලා එහෙම කාලා දිනව නේද? මොකද මේ නූඩල්ස් දෙකට කියන්නේ? එකකට කියනවා සාමාන්‍ය නූඩල්ස්, අනිත් එකට කියනවා ක්ෂණික නූඩල්ස්, ඉන්ස්ටන්ට් කියලා නේ. මේ දෙකක් නේද? දැන් instant noodles හදනවා Unilever, Maggi, Stella. එතකොට හරිශ්චන්ද හදනවද instant noodles? නෑ, ඒගොල්ලෝ හදන්නේ instant. ඒගොල්ලෝ හදන්නේ සාමාන්‍යයෙන් අර boil කරලා හදන්නේ. විනාඩි 5ක් නෑ. එහෙමනම් හිතන්න හරිශ්චන්ද සමගම සාමාන්‍ය noodles වල සමග තාක්ෂණීය භාවිතා කරලා හදන්නේ ක්ෂණික නූල්ස් නිෂ්පාදනය සඳහා පියවීම. දැන් මොකද්ද විවිධාංගකරණ? දැන් ඔන්න ඉස්සරහදී සාමාන්‍ය නූඩල් දැන් ව්‍යාපාරයේ දියුණු කරන්න යනවා හරිශ්චන්ද සමාගම මොනව හදලාද? ඉන්ස්ටන්ට් නූඩල්ස් හදලා. අන්න මොකද්ද භාවිතා කරන ලද උපාය මාර්ගය? සමකේන්ද්‍රික විවිධාංගීකරණය. තේරුණා නේද? අන්න උදාහරණය ලියන්න. හරි? සමකේන්ද්‍රික උදාහරණයක් වශයෙන් උදාහරණයක් ගන්න පුළුවන්. මතක හිටින උදාහරණය හරිශ්චන්ද සමාගම සාමාන්‍ය නූඩල්ස් වල සිට ක්ෂණික නූඩල්ස් හැදීමට පියවීම. වැඩිපුර බිස්නස් එකක් දැන් නේ. හරි? right. ඔන්න දැන් අපි සමකේන්ද්‍රික විවිධාංගීකරණය කියන්නේ මොකද්ද? ඒකට අපි උදාහරණයක් ලබා දෙමු. ඊට පස්සේ මොකද? දැන් ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක හිමින් සැරේ බලන්න මේ වගේ විවිධාංගීකරණ උපාය මාර්ගයක් කිරීම සඳහා අනුගමනය කළ හැකි අවස්ථා මොනවාද? සමකේන්ද්‍රික විවිධාංගීකරණ උපාය මාර්ගය අනුගමනය කළ හැකි අවස්ථා මොනවාද? right? okay. ඒක බලා ගන්න ඔයගොල්ලන්ට කෙටි එකක් බලපම අයිඩියාවක් එනවා. ඊට පස්සේ අපි යමු රාශිගත. එහෙම නැත්නම් මේකට within bracket ලියා ගන්න conglomerate. එහෙම නැත්නම් මේකට තියෙන අනිත් වචනේ තමයි unrelated diversification. අතන related, මෙතන unrelated. මොකද්ද මේ unrelated කියන්නේ? ඒ කියන්නේ තමුන්ගේ නිපදවනු ලබන භාණ්ඩය සහ සේවාව කිසිම ආකාරයෙන් සමානකමක් නැහැ.
දැන් උදාහරණයක් ගත්ත ඉස්සෙල්ලා අපි ගත්තේ මොකක්ද? නූඩල්ස් පොඩි සමානකමක් තියෙනවනේ. නේද? අන්න විවිධාංගීකරණයේ සාමාන්‍ය නූඩල්ස් ශනික නූඩල්ස් ඇති. මොකද මම මේ ලේසියට මතකෙටින් කියන්නේ ඔයගොල්ලෝ. දැන් ඊළඟට කොන්ග්ලොමරේට් නැත්තම් සම්බන්ධයක් නැති unrelated diversification සම්පූර්ණයෙන්ම වෙනස් ව්‍යාපාර කටයුතුකට යනවා. දැන් උදාහරණයක් ගමුකෝ අපි. දැන් ගමු අපි එදිරිසිංහ. එදිරිසිංහ උකස්කරු මතකයිද? දැන් මොකද එදිරිසිංහ? එදිරිසිංහ උගස්කරුවෝයි ස්වර්ණමහලු. මොකද හිතන්නේ? ටිකක් සමකීන්ද්‍රිකයිනේ. ඔන්න ඉස්සර උගස්කරුවෝ දැන් යනවා ස්වර්ණමහල් හදන්න. ඔය නැත්තම් අපි කියනවා රත්තරන් බඩු හදන්නවා. අතනින් උගස් ගන්නවා බේරගත්තේ නැතුනම ඒවා භාවිතා කරලා රත්තරන් ස්වර්ණමහල් සමානයි නේද? සමකීන්ද්‍රික විවිධාංගීක. මොකද හිතන්නේ මම මේ නිකන් උදාහරණයක් ගත්තා. සමානයි නේද දෙකම? ඊට පස්සේ මොකද වෙන්නේ ස්වර්ණමහා මේ එදිරිසිංහ යනවා කිසිම ආකාරයේ සම්බන්ධයක් නැති එදිරිසිංහ සමාගම යනවා මොනකටද? මූල්‍ය ආයතනයට. චකබලහස් කඩා වැටෙනවා ඔක්කොම ටික නේද? අන්න හරි රිස්කි. පවතින ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ නැති අවුලුත්ම ව්‍යාපාර කටයුත්තකට යනවා. ETI ඉන්වෙස්ට්මන්ට් නැත්නම් ස්වර්ණමහල් ඉන්වෙස්ට්මන්ට් සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි අවදානම වැඩි. ඔන්න හොඳම උදාහරණය. දැන් right? Okay. දැන් තේරුණා නේද උදාහරණ රාශිගත විවිධාංගීකරණය කියලා කියන්නේ තමුන් හැබැයි මේ හැම ක්‍රමයකින්ම ව්‍යාපාරය පුරුදු කරගන්න. දැන් තේරුණා නේද විවිධාංගීකරණය අපි කොහොමද භාවිතා කරන්නේ අපේ ව්‍යාපාර දියුණු කරන්න. දැන් මතකයිනේ එතකොට මොකද්ද මේ විවිධාංගීකරණ උපාය මාර්ගයේ තිරස් සමකේන්ද්‍රික රාශික. දැන් උදාහරණයක් මතකයිනේ මේ තිරස් කියන්නේ මොකද්ද කියලා යම් කිසි ආකාරයේ සම්බන්ධකමක් හෝ සම්බන්ධකමක් නැති. ඕකේ. right. දැන් අපි ඊට පස්සේ යනවා ඒකටත් හේතු. දැන් උපාය මාර්ග යොදා ගැති අවස්ථා ඔගොල්ලෝ කෙටියෙන් පොඩ්ඩක් බලන්න. දැන් ඔන්න අපි යනවා ඊට පස්සේ සිරස් විවිධාංගීකරණය. දැන් මේ සිරස් විවිධාංගීකරණයේදී අපි භාවිතා කරන්නේ කුමක්ද? දැන් සමහර හිතන්න මෙහෙම දැන් සමහර වෙලාවට තම ආයතනයේ ව්‍යාපාර කටයුතු කරන් යනකොට දැන් අපි හිතමු අපේ ආයතනීය මැනුෆැක්චරින් කම්පැනියක්. මැනුෆැක්චරින් කම්පැනි එකට මොකද අපි හිත ඇඟලුම් කර්මාන්තය ගමුකෝ. වැඩි එපා ඇඟලුම් කර්මාන්තය ගමු. right? ඇඟලුම් කර්මාන්තය ගමු ලංකාවේ ගාමන් ෆැක්ටරියක් ගමු ලංකාවේ ඇඟලුම් කර්මාන්තයක් ගමු. ඇඳුම් මහන්න මොනවද අවශ්‍ය? raw material. එහෙනම් ටෙක්ස්ටයිල් ඕන, රෙදි ඕන. එතකොට මගේ ඇඟලුම් කර්මාන්තය රඳා පවතිනවා සැපයුම් කරුවන් මත. මොන සැපයුම් කරුවන්ද? රෙදි දෙන සැපයුම් කරුවන්. ඊට පස්සේ මම මේ ඇඳුම් මහලා විකුණන්න එපා. මේව දාන්න ඕනේ කඩවල් වලට එහෙම නැත්නම් බෙදුම් මේ බෙදා හරින්න ගාවට. මේගොල්ලෝ හරියට වැඩ කළේ නැත්තම් මොකද වෙන්නේ? මට මගේ ව්‍යාපාරය සාර්ථක ලෙස කරගෙන යන්න පුළුවන් බෑ. කරන්න අමාරුයි. එහෙනම් සිරස් ඒකාබද්ධ කිරීම කියලා කියන්නේ තිරස් විවිධාංගකරණය යටතේ අපි එන මම සැපියුම් කරුවා ව්‍යාපාරය දියුණු කරනවා සැපියුම් කරුවක් ගන්නවා ඒ වගේම මගේ භාණ්ඩය බෙදාහරන මට නෙට්වර්ක් එකක් හදන්න. දැන් උදාහරණයක් ගමු අපි පොඩි උදාහරණයක් ගමු හිතන්නකෝ ඔඩෙල් ගමුකෝ අපි ඔඩෙල් අඳුම් හදනවා. එහෙම නැත්නම් අපි ගමු ෆැෂන් බග් අරගෙන මොනවාද? දැන් ෆැෂන් බග් එහෙම නැත්නම් අපි ගමු නෝ ලිමිට් ඕන එකක් ගන්නකො ටෙක්ස්ටයිල් නේ. නැත්නම් අපි ගමු එක තියෙනවනේ. එහෙම අරගත්තන් පස්සේ අඳුම් අපි මහන්න ඕනේ. මහන්න නම් මොනවද ඕනේ? මට ඕනේ මොකක්ද ඕනේ? ටෙක්ස්ටයිල් ඕනේ.
ටෙක්ස්ටයිල් දුන්නේ නැත්නම් මට ඇඳුම් මහ ගන්න බෑ. ඇඳුම් මහලා ගත්තම විකුණන අය විකුණන්න නැත්තම් මොකද වෙන්නේ? මට අලෙවි කරගන්න බෑ. එහෙමනම් මේ මගේ ව්‍යාපාරය සැපුම් අංශයටත් ගිහිල්ලා බෙදීම් අංශයටත් ගිහිල්ලා ඒ ව්‍යාපාරය පුළුල් කර ගැනීමට මම කියනවා සිරස් ඒකාබද්ධ කිරීම. සිරස් ඒකාබද්ධ කිරීම. සිරස් ඒකාබද්ධ කිරීම. එතකොට සිරස් ඒකාබද්ධ කිරීම අපිට කොටස් දෙකක් යටතේදී ඉගෙන ගන්න පුළුවන්. එකක් තමයි මොකද්ද? අපි ඒකට කියනවා පසුපස ඒකාබද්ධ කිරීම. පසුපස backward ඉදිරිපස right පසුපස සහ ඉදිරිපස. පසුපස කියන්නේ මම සැපියුම් කරුව ගන්නවා නම් පසුපස ඒකාබද්ධ කිරීම, ඉදිරිපල විතරක් ගන්නවා නම් බෙදාහරන කට්ටියක් ගන්නවා නම් අපි ඒගොල්ලන්ට කියනවා මගේ ව්‍යාපාරය පුළුල් කරගන්නවා. කුමක්ද ඒ සෙක්ෂන් එකත් ඒ බෙදාහැරීමත් ගන්න. එනම් ආයතනයේ පවතින භාණ්ඩ සහ සේවා නිෂ්පාදනයට අවශ්‍ය යෙදූ උපාංග නිෂ්පාදනයට අවතීර්ණ වීමෙන් ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමට මම කියනවා පසුබස් ඒකාබද්ධ කිරීම. හරියට ප්‍රින්ටිං කම්පැනි. ප්‍රින්ටිං කම්පැනියක් ගත්තොත් ප්‍රින්ටිං කරන්න නම් මොනවද ඕනේ? කොළ ඕනේ. එහෙමනම් ප්‍රින්ටිං කරන්න පේපර් කම්පැනියක් මම භාවිතා කරනවා. මම පේපර්ස් හදන්න ඕන සැලසුම් කරනවා. මොකද්ද තේරුම? backward integration. හිතන්නකෝ මම බියර් කම්පැනියක් කියලා. හිතන්නකෝ මගේ බියර් කම්පැනියක් කියලා. මම බියර් කම්පැනියක් නම් මගේ බියර් ප්‍රචලිත කිරීම සඳහා මම මොකද කරන්නේ? පුළුවන් තරම් පබ් දාගෙන යනවා. අපි ඒකට කියනවා මොකක් කියලාද? ඉදිරිපස ඒකාබද්ධ කිරීම. තම නිෂ්පාදනයේ ඉදිරි නිෂ්පාදන කටයුතු සඳහා ආයතනයේ කටයුතු කිරීම. පබ් කම්පැනියක් මම පබ් එකක් දැන් බියර් හදන ආයතනයක් පබ් එකක් දාන නැත්නම් ඒවා විකුණන මගේ මේ අවුට්ලට්ස් දාගෙන යනවා. අපි ඒකට කියනවා ඉදිරිපස ඒකාබද්ධ කිරීම. දැන් මේ හැම ක්‍රමයකම ව්‍යාපාරය වැඩි වෙනවා. ඉස්සර මම ගලේ එකයි. දැන් සප්ලයිස් කරනවා. මට තෝරා ගන්න පුළුවන්. තිරස්සා. right? මං හිතනවා ඔයගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් දැන් අවබෝධයක් ඇති වුණා කියලා. right? එතකොට මේවා යොදා ගන්නා වූ ක්‍රම තමයි ඊට පස්සේ ඕකේ. දැන් මේවා ඔක්කොම මොනවද? මේවා ව්‍යාපාර පුළුල් කර ගැනීමේ ක්‍රම. දැන් හරිද? right. දැන් ආපහු පොඩ්ඩක් පස්සට ගිහිල්ලා අපි බලමු තේරුණාද කියලා කට්ටියගෙන්. තේරුණාද? මොකද කියන්නේ ළමයි? තේරුණාද? සචිත්‍රා මොකද කියන්නේ? තේරුණාද මේ ස්ට්‍රැටජි එක? සචිත්‍රා ඉන්නව නේද අහගෙන? right. right. සචිත්‍රා එවන්න පොඩි chat එකක් දාලා එවන්න. මම මේ රැන්ඩම් තෝර ගන්නවා. විනේෂා නේ? විනේෂා මොකද කියන්නේ? තේරුණාද? සුරාජ් right. okay, thank you. හරි. දැන් එතකොට දැන් ඔයගොල්ලෝ තේරුණා නේද? ඕකේ යන්නේ මොනවාරි ප්‍රශ්නක් තියෙනවද? කවුද සචිත්‍රද? සචිත්‍ර බොයි කෙනෙක්ද ගර්ල් කෙනෙක්ද? සචිත්‍ර right. ඕනේ ප්‍රශ්න අහනවා නේද? මට පේන්නේ නැහැ නේද? නමින් ඇහුවේ ඒකයි හා. හරි. okay. right. දැන් ඔන්න අපි ඉගෙන ගත්තා බලන්නකෝ ව්‍යාපාරය පුළුල් කරගැනීමේ ක්‍රම තුනක් ඉගෙන ගත්තා. මාකට් පෙනිට්‍රේෂන්, මාකට් ඩෙවලොප්මන්ට්, ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට්. ඊට පස්සේ ඩයිවර්සිෆිකේෂන් යටතේ අපි ඉගෙන ගත්තා vertical diversification and horizontal diversification. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා තවත් ක්‍රමයක්. හරි? ඕකේ. තවත් එක ක්‍රමයක් තියෙනවා. අපිට මේ ක්‍රමයට අමතරව තිරස් වශයෙන් අපි අරගෙන තවත් උපාය මාර්ගයක් තියෙනවා. ඒකට පුළුවන් කම්පිටිටර්ස් ලවත් ගන්න. right? සම්පූර්ණයෙන්ම කම්පිටිටර් කෙනෙක් අයිති කර ගැනීම.
අපි ඒකට කියනවා horizontal ඒකාබද්ධ. තව එකක් අපිට ගන්න පුළුවන් අමුතු තුනක් තුන් වශයෙන් ත්‍රිරස් ඒකාබද්ධ කිරීම. ඒක පොඩ්ඩක් ලියා ගන්න යටි. ඒක නෝට් එකේ නැහැ ඔයගොල්ලෝගේ. ඊට පස්සේ ලියන්න මේ සබ්සිඩි කියන එකට උඩින් ලියන්න ත්‍රිරස් ඒකාබද්ධ කිරීම. ත්‍රිරස් ඒකාබද්ධ කිරීම. දැන් ඔයගොල්ලෝගේ page එකේ තියෙනව නේද ඉදිරිපස ඒකාබද්ධ කිරීම උපාය මාර්ග යොදා හැකි අවස්ථා කියලා. ඊට පස්සේ මේ සබ්සිඩි එක ළඟින් ළඟින් ලියා ගන්න ත්‍රිරස් ඒකාබද්ධ කිරීම. ඒකම ඉස්සරලා තියෙනවා right. ත්‍රිරස් ඒකාබද්ධ කිරීම. ත්‍රිරස් ඒකාබද්ධ කිරීමේදී අපි මොකද්ද කරන්නේ? දැන් ඉස්සෙල්ලා අපි මොකද්ද කළේ? backward forward. ඒ කියන්නේ මොකද්ද කළේ? සැපියුම් කරුව ගන්නවා ඊට පස්සේ ගන්නවා කවුද? බෙදාහරින්. ඇයි මේ දෙන්නට අමතරව ගන්න බැයිද මගේ තරගකරුවන් කොම්පිටිටර්ස්ලා? right? කොම්පිටිටර්ස්ලා ගන්නවා. ආයෙ බඳව ගන්නවා. අත්පත් කරගන්නවා. මගේ ස්මාර්ට් එක තරග කරන තව කොම්පිටිටර් කෙනෙක් ගන්නවා. අන්න ඒකට අපි කියනවා ත්‍රිරස් ඒකාබද්ධ කිරීම. ත්‍රිරස් ඒකාබද්ධ කිරීම. right. මතක තියාගන්න. තුන්වෙනි ක්‍රමය තමයි ත්‍රිරස් ඒකාබද්ධ. අපි හිතමු මේ වගේ උදාහරණයක් ගමු. අපි හිතමු උදාහරණ වශයෙන් NTV එක NDB ගන්න. ත්‍රිරස් ඒකාබද්ධ ක්‍රමයක්. හරි? එක ක්‍රමයක්. right? ත්‍රිරස් ඒකාබද්ධ ක්‍රමයක්. NTB එක තමුන්ගේ තරඟකරුවන් මිලද ගැනීම. right. okay? හරි. ත්‍රිරස් ඒකාබද්ධ එකතු වීමක්. හරි? okay. දැන් ඔන්න තවත් ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අපි කියනවා උප ආයත සබ්සිඩි පිහිටවීම. දැන් ලංකාවේ ලෝක ප්‍රසිද්ධ සමාගමක් කියන්න ලංකාවට ඇවිල්ලා ඔවුන්ගේ ව්‍යාපාරය පුළුල් කරගෙන තියෙනවා. අපි ආයතන දෙකක් අපිට හදා මේ නම් කරන්න පුළුවන් ලෝක මල්ටිනේෂනල්. මොකක්ද ඒ ආයතන? කාට හරි කියන්න පුළුවන්ද? right? දැන් අපි පොඩ්ඩක් බලමු. අවබෝධ වුණාද කියලා? කාට හරි මට කියන්න පුළුවන්ද? ලංකාවේ ව්‍යාපාර කටයුතු කරන වෙනත් පිටරට ආයතනයක් ලංකාවේ ඇවිල්ලා ව්‍යාපාර කරනවා. මොකක්ද ඔහු කරලා තියෙන්නේ? කොහොමද ලංකාවේ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු අනිත් රටවලට ගිහලා ව්‍යාපාර කටයුතු පුරුදු කරන්නේ කොහොමද? ඒ උප සමාගම් පිටවීම නිසා. right? එහෙමනම් උප ආයතන නැත්නම් අපි කියනවා සබ්සිඩි පිටවීම නිසා. ලංකාවේ ඒ වගේ ආයතන දෙකක් කරන්න මව් සමාගම තියෙන්නේ වෙඩි දිහාට. හරි. ඕකේ. හැබැයි කොකා කෝලා වෙන විදියක්. සබ්සිඩි එකක් කියන්නේ. සබ්සිඩි එකක් කියන්නේ ඉස්ලාම් සබ්සිඩි එකක් කියන්නේ මොකද්ද බලමුකෝ නේද? සබ්සිඩියක් කියන්නේ යම් කිසි සමාගමක් තවත් සමාගමක 50%කට වඩා හරියට හරි. දැන් ඔන්න උත්තරයක් ආවා මට. very good. ඇයි Nestle සමාගම? right? තව Unilever තමුන්ගේම සමාගමක් තමයි පිටවන්නේ. මේ නිෂ්පාදනය සිදු කරනවා. එhmenan උප ආයතනයක් යනු සමාගමක 50%කට වඩා අර මං කලින් දුන්න උත්තරේ මං ඒක පස්සේ ඔයගලන්ට කියන්නම්. right? එහෙම උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ උත්තරේ වැරදි නැහැ. නමුත් ඒ ක්‍රමය තමයි ප්‍රධාන වශයෙන් අපි භාවිතා කරන්නේ. මට දැන් උත්තරයක් ආවා කොකාකෝලා කියලා. හරි ඔබ මට දීපු උත්තරෙත් හරි. හැබැයි ඒක සබ්සිඩියක් නෙමෙයිනේ. කොකාකෝලා මූල්‍ය සමාගම කොහෙද තියෙන්නේ? මව් සමාගම ඇමරිකාවේ. එතකොට ලංකාව මොකක්ද ක්‍රමය? භාවිතා කරන පිටරට එන ක්‍රමය. ඒ කියන්නේ කොකාකෝලා සමාගම ලෝකෙ පුරා ව්‍යාප්ත වීම සඳහා භාවිතා කරන උපාය මාර්ග ඇවිල්ලා ඉන්ටර්නැෂනල් උපාය මාර්ග. නැත්තම් ජාත්‍යන්තර උපාය මාර්ග. එක ජාත්‍යන්තර උපාය මාර්ගයක් තමයි ඔය දැන් ඔබතුමාලා සඳහන් කළ මොකද්ද? එක
එකක් තමයි අපේට කියනවා ලයිසන් කරණය. ඒ කියන්නේ කොකාකෝලා සමාගම අනිත් රටවල් වල ගිහිලා තින්නේ කුමකින්ද? හැම රටකම ලයිසන්සිං ඇරේන්ජ්මන්ට් ලයිසන්සිං ක්‍රමයක් අනුගමනය කරනවා. ලංකාවේ නියෝජිතයෙක් පත් කරනවා. එතකොට දිය කරලා දෙනවා කුඩු හදන්නේ. මේ ඇවිල්ලා කුඩු කරලා වතුර අපි කැලණි වතුර අරන් හදලා පොඩ්ඩ දෙනවා අපිට නේද? නේද? ඒවට කියන්නේ ලයිසන්සිං. ඒ වගේම තවත් කට්ටියක් ඉන්නවා ඒගොල්ලොත් ලෝක පුරාම යනවා ව්‍යාප්තිය වැඩි කරගෙන. ඒගොල්ලෝ කරන ක්‍රමය ලයිසන්සිං නෙවෙයි. ඕගොල්ලෝ ගිහලා රහට කනවා. මොනවද ඒ අනිත් දෙක? ඒකට අපි කියනවා ෆ්‍රැන්චයිසිං කියලා. කාටද කියන්න පුළුවන්ද? ඒ උදාහරණයක් ෆ්‍රැන්චයිසිං වලට? කාටද උදාහරණයක් දෙන්න පුළුවන්ද ෆ්‍රැන්චයිසිං වලට? ඔයගොල්ලෝ කාලා තියෙනවනේ හරියට. KFC, McDonald's, right? තේරුණා නේද? මේ ඔක්කොම අන්න. very good. මේ ඔක්කොම මොනවද ෆ්‍රැන්චයිසිං. එතකොට McDonald's සමාගම ලෝක පුරා ව්‍යාපාරය දිනු කරගෙන යන්නේ මොන ක්‍රමයෙන්ද? ඒකට අපි කියනවා ෆ්‍රැන්චයිසිං ක්‍රමය. right? අතන ලයිසන්සිං. දැන් තේරුණා නේද? Coca-Cola ලයිසන්සිං අරක දැන් මෙතන වෙන්නේ තම ආයතනය ලංකාවේ පිහිටනවා. ඒකට තමයි කියන්නේ උපායතන සබ්සිඩි එකක්. right? ඒ කියන්නේ එහෙනම් උපායතනයක් කියන්නේ මොකද්ද? උපායතනයක් කියන්නේ 50%කට වඩා වැඩි ඡන්දය සහිත කොටස් ප්‍රමාණයක් වෙනස් සමාගමක් සතුව පවතිමින් පාලනය සාමාන්‍යයෙන් right. okay? උදාහරණයක් වශයෙන් එතනම උදාහරණයක් ලියා ගන්න පුළුවන්. Nestle සමාගම. right? okay. දැන් මේකත් සබ්සිඩි කියලා කියන්නේ මතක තියාගන්න පිටරට මව් සමාගමක් තවත් රටකට යන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි ඒක. දැන් මේවට අපි කියනවා සාමාන්‍යයෙන් ජාත්‍යන්තර පිවිසුම් කියලා උපාය මාර්ග. ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර පුළුල් කර ගැනීමට භාවිතා කරන ක්‍රමයක් තමයි මේ සබ්සිඩි. අනිත් එක තමයි ෆ්‍රැන්චයිසිං. අපි සාකච්ඡා කරනවා. අනිත් එක තමයි අපි කිව්වේ ලයිසන්සිං. ඒ දෙකක් මොකද ෆ්‍රැන්චයිසිං එකයි ලයිසන්ස් එකයි වෙනස මොකද්ද? කෙනෙකුට දෙකම එක වගේ. මේ දෙක. ඔයගොල්ලෝ දැකලා ඇති කොකාකෝලා සමාගමේදී අපි කියන්නේ ලයිසන් එකක් දෙනවා තමුන්ගේ භාණ්ඩය විකුණන්න. එතකොට සන්නන්නාමයේ ලෝගෝ එක ඒ වගේම භාවිතා කරන්නේ ඒගොල්ලෝ හොයන්නේ විකුණන විදිය ඕන විදියකට විකුණන. හැබැයි ඒගොල්ලෝගේ වෙළඳ ප්‍රචාර ආකාරයට විකුණන්න ඕනේ ලෝගෝ එක භාවිතා කරලා. කුඩු ගේනවා වතුර දානවා බෝතලේ සම්විකුණන. නමුත් ෆ්‍රැන්චයිසිං වල පොඩි වෙනසක් තියෙනවා. දැන් ෆ්‍රැන්චයිසිං වල ඔයගොල්ලෝ දැකලා ඇති නේද? දැන් මේ අපේ බර්ගර් කිං කවුද ෆ්‍රැන්චයිසර්? ලංකාවේ සොෆ්ට් ලොජික් නේද? right. දැන් ඒ වගේම තමයි මොකද මේ සේවාවක්. ෆුඩ් එකයි සේවාවක් දෙකම එක වගේ. ඒ අවුට්ලට් දැන් ඕගොල්ලෝ රට ගිහිල්ලා එහෙම තියනවා නම් ඕගොල්ලෝ වෙනි මැක්ඩොනල්ඩ් එක ඇමරිකාවට ගියත් ලංකාවටත් එක විදිහට තමයි පේන්නේ නේ. අවුට්ලට්ස් මොකද සර්විස් එකක් නේ. එකම විදිහට තමයි හදලා අවුට්ලට් හදන්නේ ඔක්කොම. right? අන්න සේවාවක් මේක හයිබ්‍රිඩ් එකක්. සේවාවක් සහ භාණ්ඩය. නමුත් ලයිසන්ස් වල දෙරන්නේ ඒගොල්ලෝ ඇඩ්මිනිස්ට්‍රේටිව් ඉන්වෝල්ව් වෙන්නේ විකුණීමට. නමුත් ෆ්‍රැන්චයිසිං වල විකුණනක අර ඒකාධිකාරීතාවයේ තබා ගැනීම සඳහා ඔවුන් ඒ සම්බන්ධයෙන් සොයා බලනවා. අන්න ඒක තමයි දෙවෙනි ක්‍රමය ෆ්‍රැන්චයිසිං ලයිසන්සිං. ඒක පිටරට ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහා භාවිතා කරනවා. අනිත් එක තමයි සබ්සිඩි. තමුන්ගේම ආයතනය වෙන එකක් නෙවෙයි. right? මතක තියාගන්න තමුන්ගේම ආයතනයක් P2B. හරි? right. එතකොට මේ සබ්සිඩි එකක වාසි මොනවද? ප්‍රයෝජන. එතකොට සමහරට ඒ සම්බන්ධයෙන් විශේෂ කටයුතු ආදී දේවල් අපිට ගන්න පුළුවන්. දැන් මේ ටික ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා ගන්න මේ උපසමාගම් P2B ප්‍රයෝජන සහ පිරිවැය කියන එක පොඩ්ඩක් නෝට් එක බලපුවම තේරෙනවා. තව විදිහක් කියන්නකෝ බද්ධ ව්‍යාපාර. දැන් ඔයගොල්ලෝ දන්න ෆේමස් බද්ධ ව්‍යාපාරයක් කියන්නකෝ. ලංකාවෙත් ඒව හරියට තියෙනවා. කාට හරි කියන්න පුළුවන්ද බද්ධ ව්‍යාපාර? මේකත් ඇවිල්ලා බොහෝ විට පිටරට කම්පැනියක්
වෙනත් රටකට ජාත්‍යන්තර වශයෙන් මේ පුළුල් කර ගැනීමේ උපාය මාර්ගයක්. කාට හරි කියන්න පුළුවන්ද උදාහරණයක් බද්ධ ව්‍යාපාරයකට? කාට හරි උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන්. එතන තමයි ඔයගොල්ලෝ ඇක්ටිව් සහභාගී වෙනකොට ඉගෙන ගන්න ලේසි. බද්ධ ව්‍යාපාරයකට උදාහරණයක් කියන්නේ සාමාන්‍ය ලංකාවේ නැතත් කමන්නේ වෙන රටක හැබැයි ලංකාවේ හරියට තියෙනවා. උදාහරණයක් කියන්නේ බද්ධ ව්‍යාපාරය කියන්නේ එකම ක්ෂේත්‍රයක කටයුතු කරන ආයතනයක්. ඒ ආයතන දෙකක් එකට එකතු වෙලා. දැන් අපි හිතමු වෙන රටකට යන්න දෙන්නේ නැත්තම් විශේෂයෙන් ඒ රට මොකද කරන්නේ? හරි එන්න අපි ඇවිල්ලා බද්ධ ව්‍යාපාර ජොයින්ට් වෙන්චර් එකක් කරමු. උදාහරණයක් කියන්න පුළුවන්ද ඉන්දියාව සම්බන්ධ ලංකාවේ භාවිත කරන ඉන්දියාවේ සමාගමක් කියන්න පුළුවන්. බද්ධ ව්‍යාපාර සම්බන්ධය. කාර් එකක් මතකද? කාර් එකක් මතකද? ලංකාවේ යන්නේ පොඩි කාර් නම් දෙකක් දාලා මතකද? මතක නැද්ද? මරුටි සුසුකි අහලා තියෙනවද? මතකයි නේද? මරුටි සුසුකි. මරුටි කියන්නේ මොකද්ද? ඉන්දියාවේ කම්පැනි, කාර් කම්පැනි. එතකොට සුසුකි කොහෙද? ජපානයේ. එහෙනම් ජපානයේ ඉන්න සුසුකි සමාගම ඉන්දියාවට එන්න දෙන්නේ නැහනේ. ඒගොල්ලෝගේ තියෙනවානේ අර ප්‍රතිපත්තිමිය අපේ රට වගේ නෙමෙයිනේ. එහෙම එන්න බෑ. කාර් හදනවා නම් ඉන්දියාවත් සමාගමක් එක්ක හදලා අපිත් ඔය එක එකව හදන්න ගියා. තාම සාර්ථක වුණේ නැහැ. එහෙමනම් ඉන්දියාවේ කාර් හදන මරුටි සමාගම ජපානයේ සුසුකි සමාගම ඉන්දියාවේ මාකට් එකට එන්න ඕන නම් ව්‍යාපාර පුළුල් කරගෙන එක ක්‍රමයක් තමයි මොකද්ද? මරුටි සුසුකි. ඒ කියන්නේ බද්ධ ව්‍යාපාරයක් වශයෙන්. ඒගොල්ලෝයි මේගොල්ලෝයි දෙකම එකට හවුල් වෙලා කරනවා. දැන් මේවා ව්‍යාපාර පුළුල් කර ගැනීමේ ක්‍රම. දැන් ඔයගොල්ලෝ දැක්කනේ මේවා ජාත්‍යන්තර ක්‍රම ප්‍රධාන වශයෙන්. රයිට්? තවත් රටකට ගිහිල්ලා කර ලංකාව තුලම නෙමෙයි වෙනත් රටකට ගිහිල්ලා කරන ක්‍රම. ජාත්‍යන්තර ව්‍යාපාර පුළුල් කර ගැනීමේ ක්‍රම. එකක් ෆ්‍රැන්චයිසිං. එතකොට කොහොමද මේ මැක්ඩොනල්ඩ්ස් කොහොමද වෙන රටවල් වල ව්‍යාප්ත වුනේ? එතකොට කොකා කෝලා, පෙප්සි කෝලා කොහොමද වෙන රටවල් වල ව්‍යාප්ත? ඔක්කොම ලයිසන්සිං. එතකොට දැන් මං කිව්වේ උපසමාගම නෙස්ලේ සමාගම කොහොමද ලංකාවේ? ඊට පස්සේ තව අනිත් එක මොකද්ද? අනිත් එක තමයි අපි දැන් මේ සාකච්ඡා කළේ බද්ධ ව්‍යාපාර. තව එකක් තියෙනවා නියෝජිතයන් පත් කිරීම. දැන් ලංකාවේ දුවනවානේ Honda car, ජපාන් මොනවාද famous Toyota company අන්න නියෝජිතයන් පත් කිරීම. නියෝජිතයන් පත් කිරීම. දැන් බැංකුවල දෙයක් කරන්න පුළුවන් නේද? කොහොමද කරන්නේ? බැංකු නියෝජිතයෝ පත් කරනවා. අන්න ව්‍යාපාරය පුළුල් කරගන්න. right? එතකොට විශේෂයෙන් මේ නියෝජිතයන් පත් කිරීම අපිට කරන්න පුළුවන්. ව්‍යාපාරය පුළුල් කරන ක්‍රමයක්. හරි නේද? දැන් තේරුණා නේද කරන ක්‍රම බද්ධ ව්‍යාපාර. right? ඔන්න මේ අලුත් ඒවා. එහෙම නැත්නම් පාර්ට්නර්ෂිප් එකක්. දෙන්න එක සමානව හවුල්. ඊළඟ දේ තමයි අපිට තව දුරටත් ඉගෙන ගන්න පුළුවන් අපිට වැදගත් දෙයක් තමයි කුමක්ද? නියෝජිතයන් හවුල් වීම සහ උපායශීලී සන්දාන. ඒ කියන්නේ මොකක්ද? විතින් බ්‍රැකට් ලියා ගන්න strategic alliances. දැන් ලංකාවේ මේ උපායශීලී සන්දාන තියනවාද? කාටට උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන්ද? උපායශීලී සන්දාන විතින් බ්‍රැකට් ලියා ගන්න strategic alliances. කාටට උදාහරණයක් වශයෙන් මට කියන්න පුළුවන්ද? ලංකාවේ භාවිතා කරන විශේෂයෙන් මූල්‍ය ශේෂ්ත්‍රයේ භාවිතා කරන උපායශීලී සන්දානය. ඕන දන්නවා? ඕන දන්නේ නැහැ. ඕන දන්න හොඳට දන්නවා. උපායශීලී සන්දානයක් කියන්න පුළුවන්ද ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවෙන? කාටවත් හිතලා බලලා කියන්න. ලංකාවේ උපායශීලී සන්දාන ක්‍රමයක්. නේද? ස්ට්‍රැටජික් කළා දෙගොල්ලම වාසි ගන්න. අපි එක පැත්තකින් හොඳ ගනුදෙනුකාර සේවාවල් ලබා දෙනවා, ආදායමකුත් ලබනවා, තව කට්ටියක් ආදායමකුත් ලබනවා. ස්ට්‍රැටජික් කළාස් ලංකාවේ එකක් කියන්නේ. ඔයගොල්ලෝ දන්නවද? ඔගොල්ලෝගේ බැංකුවත් කරනවා. ATM මැෂින් එකක් ගාවට ගියාම ඕන ATM එකකින් සල්ලි ගන්න පුළුවන්.
ලංකාවේ මොකද්ද උපායශීලී සන්ධානය කරන අනිත් සමාගම බැංකුවේ අනිත් සමාගම මොකද්ද? ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාලනය කරනු ලබන මොකද්ද? දැන් ඔයගොල්ලෝගේ බැංකුවේ ගනුදෙනුකරුවට වෙන බැංකුවකට කියලා සල්ලි ගන්න පුළුවන්. හිතන්න මාස්ටර් සහ මාස්ටර් කාඩ් එකයි අරකයි අයින් කරලා දාන්න. මාස්ටර් කාඩේ වීසා අයින් කළාන් පස්සේ ලංකාවේ ක්‍රමයේ මොකද්ද මේ දේ අපිට උදව් කරන? දන්නවනේ ඔයගොල්ලෝ. ලංකා ක්ලියර්. ලංකා ක්ලියර්. දැන් ඒගොල්ලෝ තමයි මේ පහසුකම ලබා දෙන්නේ නේ. ඒතකොට ඒගොල්ලෝ කොමිස් ගන්නවා. අපිත් ඉතින් සම්කිසි කොමිෂන් එකේ සේවාවක ලබා දෙනවා. රයිට් ලංකා ක්ලියර්. රයිට් ඔන්න උපායශීලී සන්ධානය බැංකු සහ සමාගම අතර. ඒක එක්තරා විදිහක උපායශීලී සන්ධානයක්. රයිට් තේරුණා නේද? රයිට් ඒ වගේ අවබෝධයක් ගන්න රයිට්. ඕකේ. දැන් ඔන්න මේවා ඔක්කොම එක එක ක්‍රම මතක තියාගන්න මේ ව්‍යාපාරය පුළුල් කරගන්න පුළුවන් එක එක ක්‍රම තමයි දැන් මම මේ ඉතාමත්ම කෙටියෙන් ඔයගොල්ලොත් එක්ක සංසන්දනය කරන්නේ. හරි? ඊට පස්සේ දැන් තව දෙයක් මේකත් එක්ක තියෙන එකක් තමයි මේ කන්සෝටියම් කියන්නේ මේ ප්‍රාග්ධනය එකතු කරලා කරන එකක් නේ. ඒක නම් එච්චරම අවශ්‍යතාවයක් නෑ. ඒවා පොඩක් කියවලා බලන්න. හරි? දැන් තව දෙයක් ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? දැන් මේකත් විශේෂයෙන් බැංකුවල සිදු කරනු ලබන විශේෂ ක්‍රියාවක් නේද? බැංකුව මේක සදා මොකද කරන්නේ? තමුන්ගේ ව්‍යාපාර කටයුතු පිටත ආයතනයත් ඒක ස්ට්‍රැටජි එකක් මතක තියාගන්න. මතක තියාගන්න තමුන්ගේ ව්‍යාපාර කටයුතු පිටතට දීම. රයිට්? ප්‍රධාන උපාය මාර්ගයක් වශයෙන් අද භාවිතා කරනවා බැංකුව. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි ගමු ATM වලට සල්ලි දැමීම. රයිට්. එතකොට තව මොනවාද? එතකොට ෆ්‍රොන්ටෝ භාවිතා කරනවා අර FD's renewal notice යවන්න. ෆ්‍රොන්ටෝ. එතකොට සිකියුරිටි භාවිතා කරනවා හුඟක් තැන්වල. එතකොට ලංකාව මේ රජයත් භාවිතා කරනවානේ අබාන් සමාගම අර කුණු එකතු කරන්නේ නේද? ඒ වගේ තමයි. ඒ වගේ ව්‍යාපාර අපි බැංකුවල ඒව සම්පූර්ණයෙන්ම සිකියුරිටි එකේ ඉන්නේ පිට. එතකොට අනිකුත් සැනිටරි වර්ක්ස් ඔක්කොම අපි කරන්නේ පිටින්. නේද? එතකොට ශ්‍රී ලංකා දැන් හුඟක් වෙලාවට බැංකු විසින් තම ව්‍යාපාර කටයුතු පිට මෙහෙම සමහර මෙහෙම කටයුතු පිට අය ලව්වා කර ගැනීමට අපි කියනවා ව්‍යාපාර කටයුතු පිටතට දීම. අපි කියනවා අවුට්සෝසින්. ඉතින් බ්‍රැකට් ලියා ගන්න අවුට්සෝසින්. රයිට්? අවුට්සෝසින් කියලා. හරි නේද? අවුට්සෝසින්. එතකොට මේ අවුට්සෝසින් වල වාසිත් තියෙනවා අපි හුඟක් වෙලාවට අපේ software නේද? අපි හුඟක් වෙලාවට ඔය අපේ IT ඔක්කොම කරන්නේ සමාජ පිට සමාගමක්. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව අපිට කියලා තියලා තියෙනවා ඒ කියන්නේ විශේෂයෙන් බැංකුවට කියලා තියෙනවා සෑම දෙයක්ම බැංකුව වලට අවුට්සෝස් කරන්න බෑ. රයිට්? ශ්‍රී ලංකා මහ බැංකුව සෑම බැංකුවකටම කියලා දෙනවා මූල්‍ය ආයතනයකට විශේෂයෙන් බැංකුවකට අවුට්සෝස් කරන්න ව්‍යාපාර කටයුතු පිටතට දෙන්න පුළුවන් සමහර කටයුතු සඳහා පමණයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අවදානම් තොරතුරු කළමනාකරණය ඒක අවුට්සෝස් කරන්න බෑ. අනුකූලතාවය අවුට්සෝස් කරන්න බෑ. මතක තියාගන්න. හරි? ඒවා අවුට්සෝස් කරන්න බෑ. එතකොට අපි ඉන්ටර්නැෂනල් බිස්නස් එක්ස්චේන්ජ් ඒවත් අවුට්සෝස් කරන්න බෑ. රයිට්? විදේශ කටයුතු අවුට්සෝස් කරන්න බෑ. අවදානම් කළමනාකරණය අවුට්සෝස් කරන්න බෑ. අනුකූලතාවය අවුට්සෝස් කරන්න බෑ. රයිට්? මතක තියාගන්න ඒවා අවුට්සෝස් කරන්න බෑ. ඒවා බැංකුව විසින්ම කරන්න ඕන. ඒ වගේම තමයි තව දෙයක් කියලා තියෙනවා ව්‍යාපාර කටයුතු පිටතට දෙන්න බෑ. ඒ බැංකුව උපාය මාර්ග සැලසුම් කරණය පිටතට දිය නොහැක. අවුට්සෝස් කරන්න බෑ. හැබැයි ඔවුන්ගේ අවුට්සෝස් අපිට ගන්න පුළුවන් සහයෝගය. නමුත් මේක අනිවාර්යයෙන්ම කළ යුත්තේ කවුද? බැංකුව.
බෑ. ඒක තමයි අර මං කලින් කිව්වා වගේ උපාය මාර්ග සැලසුම අනුමත කිරීම සඳහා ඉහළ කළමනාකාරීත්වය විසින් පිළියෙළු කරන ලබන උපාය මාර්ග සැලසුම අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කළ යුතුය සහ පසුබිමකට අභීක්ෂණය කළ යුතුය කියලා අපි ඉගෙන ගත්තා කෝපරේට් ගවර්නන්ස් වල මතකයි නේද? ඒක හදන්න ඕනේ අනිවාර්යයෙන්ම බැංකුව. හැබැයි අපිට උදව් ගන්න පුළුවන් තුන්වෙනි පාර්ශ්වයකින්. නමුත් හදන්න ඕනේ අනිවාර්යයෙන්ම බැංකුව. එතකොට පේනව නේද එතකොට උපාය මාර්ග සැලසුම් කරන එක කොපමණ වැදගත්ද කියලා. රයිට්? අනිත් කාරණේ මතක තියාගන්න. දැන් මෙහෙම හැවුවොත් මේ වගේ ප්‍රශ්නයක් හැවුවොත් internal audit functions අපිට මෙහෙම audit function outsource කරන්න පුළුවන්ද බැරිද? දැන් නිකන් ඔයගොල්ලෝගෙන් අහන්න. ඔයගොල්ලෝගේ තියෙන audit function නැත්නම් විගණන කටයුතු මේ ව්‍යාපාර කටයුත්ත ඒක පිටතට දෙන්න පුළුවන්ද බැයිද? දැන් ඔයගොල්ලෝ දැන් මතක් වෙනවා ඇති නේද බ්‍රාන්ච් වලට එනවනේ වෙන පිට කම්පැනිස් එනවනේ කියලා හිතනවා ඇති නේද? රයිට්. මතක තියාගන්න බ්‍රාන්ච් ඔඩිට් පුළුවන්. බ්‍රාන්ච් ඔඩිට් පුළුවන්. නමුත් බැංකුව තුල තිබෙන ප්‍රධාන අභ්‍යන්තර පාලනය ඒක අවුට්සෝස් කරන්න බෑ. හැබැයි බ්‍රාන්ච් ඔඩිට් පුළුවන්. ඇයි මේ බ්‍රාන්ච් ඔඩිට් විතරක් දීලා තියෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා බ්‍රාන්ච් ඔඩිට් අමාරුයි නෙමෙයි. ඇතුළේ තියෙන ඉන්ටර්නල් ඩිපාර්ට්මන්ට් එකට මේ ශාඛාව 200ක් වගේ තියෙනවා නම් ඒ ඩිවිෂන් එකේ ඉන්න ඕනේ වෙනත ගොඩක් මේ හැම එකක්ම ඔඩිට් කරගෙන යන්නේ නේද? ඉතින් ඒ කටයුත්ත පහසු කිරීම සඳහා තමයි ශ්‍රී ලංකා මහා බැංකුව සබ් බැංකුව වලට බලය දීලා තියෙනවා බ්‍රාන්ච් ඔඩිට් අවුට්සෝස් කරන්න. හැබැයි internal functions outsource කරන්න බෑ. ඒක කරන්න ඕනේ බැංකුව. ඇයි එහෙම දෙන්නේ නැත්තේ? එහෙම දුන්නොත් මොකද කරන්නේ? බැංකුව අතෝද ගන්නවා. අරගොල්ලෝ තමයි කලේ අපි දන්නේ නැහැ කියලා. අර ඕනර්ෂිප් එක නැති වෙනවා නේද? ඒ නිසා. එතකොට මේ outsource කළාම තියෙන අවදානම් මොකද්ද? අපිට අවදානම් ගොඩාක් තියෙනවා. එකක් තමයි තොරතුරු මේ රහස්‍යභාවය පිළිබඳව තියෙන ගැටලු. right? confidentiality එක නැති. එතකොට reputation එකද උම්මල outsource මොන හරි කළොත් බැංකුවේ නම තමයි යන්නේ කීර්තිනාමේ අන්න අවදානම්. එතකොට risk එක නේද? නොයෙකුත් ව්‍යාපාර කටයුතු වල පිටත දීම නිසා අවදානම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් රහස්‍යභාවය reputation risk එතකොට compliance risk ඒවා බලපෑමක් ඇති වෙන්න පුළුවන් මේ ව්‍යාපාර අවුට දීමේ. ඊට අමතරව සමාජයේ වශයෙන් සමහර වෙලාවට සේවකයන් තුළ ඇතිවන සමාජ නොසන්සුන්තාවය. ඒ කියන්නේ දැන් මේ අවුට්සෝස් කරන් ගියාම සේවකයන්ට හිතෙන්න පුළුවන් මගේ ජොබ් එක නැති වේද කියලා නේද? ඒ වගේ ඒ සමාජ ගැටලු ඇති වෙන්න පුළුවන් මේ ව්‍යාපාර කටයුතු පිටත දීම නිසා. ඒක මේ ව්‍යාපාර කටයුතු පිටත දීම මතක තියාගන්න ව්‍යාපාර කටයුතු පුළුල් කර. මොකද එතකොට තමුන්ගේ ව්‍යාපාර කටයුතු සමහර ඒවා දැන් එක්ස්පර්ට්ස් ලව කරගන්න පුළුවන්. එකත් එක ක්‍රමයක් තමයි අපි ඉගෙන ගන්න. හරි. දැන් ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන විශේෂයෙන් වැදගත් කොටසක් වන ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම කරුණු සම්බන්ධයෙන්. right? එතකොට අපි මේක ඉතාමත්ම දීර්ඝ ලෙස අපි ලබන සුමානේ කරමු. right? මේක අපි දීර්ඝ ලෙස කතා කරමු. උංගා ප්‍රශ්න අහනවා මේ merging and acquisition කියන්නේ මොකද්ද? මේකේ තියෙන වාසි මොකද්ද? දැන් විශේෂයෙන් බැංකු ශාස්ත්‍රයේ මේකන මේ දවස්වල කතා කරමින් ඉන්න ලංකාවේ බැංකු ප්‍රමාණය වැඩි. ඒ නිසා ඒකාබද්ධ කරන්න ඕනේ. එතකොට ඒකාබද්ධ සාත්පත් කර ගැනීම අරමුණු මොනවද? ඒකාබද්ධ කිරීම සහ අත්පත් කර ගැනීමේදී මතුවන ගැටලු මොනවද? කොහොමද සාර්ථකව මේ දේ කරන්නේ? මොනවද නිර්ණායකයන්? මොකද්ද මේ ඒකාබද්ධ අත්පත් කර ගැනීම ආදී කරුණු. right? අපි මේක ලබන සුමානේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. ඒකත් එක්කම අපි සාකච්ඡා කරනවා මේ මං කියන්නේ මේ මුදල් යනවා කියලා මේ ස්ට්‍රැටජිස් වලට. ඒ සඳහා අපි මුදල් හොයාගන්නේ කෙසේද? මෙන්න මේ කරුණු සියල්ලම අපි ලබන සුමානේ ඉගෙන ගමු. right. දැන් අපි සමරයිස් කළොත් අපි මේ දක්වා ඉගෙන ගත්තේ
ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගත්තේ මොකද්ද? මේ උපායශීලී සැලසුම් කරණයේදී වැදගත් වන ව්‍යාපාර කටයුතු වර්ධනය කිරීම සඳහා අපි භාවිතා කරන උපාය මාර්ග මොනවද? right? අපි කිව්වා ඇයි අපිට අවශ්‍ය ව්‍යාපාරය පුළුල් කරන්න? මොකද හේතු? ඊට පස්සේ අපි සාකච්ඡා කළා ප්‍රධාන ප්‍රසාරණ ක්‍රම ව්‍යාපාර පුළුල් කර ගැනීමේ ක්‍රම දෙකක්, කඩිනම් වර්ධන උපාය මාර්ග සහ විවිධාංගීකරණ උපාය මාර්ග. එතකොට කඩිනම් වර්ධන උපාය මාර්ග යටතේ අපි සාකච්ඡා කළා අර මේ නෝට් එකේ තියෙනවා වගේ වෙළඳපළ විවිධභාවය, වෙළඳපළ දියුණුව සහ මේ නිපැයුම් වර්ධනය, ප්‍රොඩක්ටිව්. ඊට පස්සේ විවිධාංගීකරණ උපාය මාර්ග යටතේ අපි සාකච්ඡා කළා තිරස් සහ සිරස්. තිරස් කියන්නේ ඊට පස්සේ අපි කිව්වා සමකේන්ද්‍රික සහ රාශිගත නැවත බෙදන්න පුළුවන්. සිරස් පසුපස සහ ඉදිරිපස. ඊට පස්සේ අපි කතා කළා තිරස් ඒකාබද්ධ කිරීම. ඊට පස්සේ අපි තවත් නොයෙකුත් ආකාරී උපාය මේ තිරසාර වර්ධනයක් ඇති කරගත හැකි උපාය මාර්ග සාකච්ඡා කළා. ඒවා තමයි අපි සාකච්ඡා කරපු උපසමාගම් පිටවීම, එතකොට කොන්සෝටියම්, එතකොට ඒකාබද්ධ කිරීම, ලයිසන්සිං, ෆ්‍රැන්චයිසිං ආදී කරුණු. ඒකාබද්ධ සහ අත්පත් කර ගැනීමුත් එක්තරා ක්‍රමවේදයක්, උපාය මාර්ග වැඩි කරගන්න ක්‍රමවේදයක් ආයතනය. අපි ඒක ඊට පස්සේ සාකච්ඡා කරමු. right, මම හිතනවා මේ ටික තේරුම් ගන්න ඇති කියලා නෝට් එකත් බලපුවාම ඔයගොල්ලන්ට අවබෝධයක් ඇති වෙයි කියලා මම හිතනවා. දැන් උපාය මාර්ග හුඟක් ප්‍රශ්න එනවා මේ අපි ඊට පස්සේ ඉගෙන ගන්න යන දේෙන්. මේ merging and acquisition මොකද ඒක අද ලෝකේ ප්‍රධාන වශයෙන් සිදුවෙන දෙයක් සහ ලංකාවෙත් සිදුවෙන දෙයක් වශයෙන් පහුගිය ප්‍රශ්න පත්‍ර ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා. right, දැන් ඔයගොල්ලන්ට තව විනාඩි 10ක් විතර තියෙනවා නේද? තේරුණාද? right, මේ දක්වා තේරුණාද? අවබෝධයක් ආවද? ටක් ගාලා එවන්න. ඒ නිසා අපි යමුද පොඩි ප්‍රශ්න කීපයකට? දෙහිනම් ගමුද ටක් ගාලා 2018 මාර්තු පළමු ප්‍රශ්න 5 විතරක් බලන්න. කෙටි ප්‍රශ්න 5. 2010 නැත්තම් වෙලාම දිනවන්නේ මේ ඔක්කොම කරන්නේ. මම බලාපොරොත්තු වෙනවා 2014ට දක්වා යන්න. 2018 මාර්තු ප්‍රශ්න පත්‍රයේ තියෙනව නේද? ටක් ගාලා ගන්නකො එහෙනම්. 2018 මාර්තු. right, ගත්තද? 2018 මාර්තු, right? okay, 2018 මාර්තු ප්‍රශ්නේ, right? 2018 මාර්තු. මං හිතනවා ගත්ත කියලා. are you ready? okay ද? නෑනේ feedback එකක්. බුද්ධිද? අරන් නේද? මම පේනවා ඉන්නවා කට්ටියක්. හරි. ගමු එහෙනම් 2018 මාර්තු. right. 1. බැංකුවක ශේෂ පත්‍රෙහි ඇති ද්‍රවශීලතා අඩුම වත්කම කොමක්? ඒ කියන්නේ ඉක්මනට කැෂ් කරගන්න බැරි මේ අතරින් මොකද්ද කියලා අහන්න. මොකද්ද අඩුම එකේ එන්න ඕනි? රජයේ සුරුකුම්පත්. ඒවා ඇවිල්ලා treasury bills, treasury bond ඒ වගේ ඒවා නේ. ඒවා ඉක්මනට කැෂ් කරන්න පුළුවන්ද? පුළුවන්. right? එතකොට ඒක නෙමෙයි. ඊට පස්සේ මොකක්ද ඊට පස්සේ? මොකද්ද මේ ඉතුරු තුනේ හරි උත්තරේ? ණය සහ අත්තිකාරම්. මොකද හිතන්නේ? ණය සහ අත්තිකාරම්. අපි කිව්වා මතකයි නේද මේ overdraft payable on demand ඉල්ලූ විට ගෙවිය යුතුයි. ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇතිනේ කොහෙද? ඉගෙන ගන්න ඇති කියලා හිතනවා මම. IABF එක right? PDs නැත්නම් අයිරාවන් ඉල්ලූ බැංකු ඉල්ලූ විට ගෙවිය යුතුයි. right? එතකොට ඒකත් නෙමෙයි ණය සහ අත්තිකාරම්. right? ණය ගැතියොත් සාමාන්‍යයෙන් ගෙවන්න ඕනේ. ඉක්මනට සල්ලි ගෙවන්න. එහෙමනම් අපිට ද්‍රවශීලතාවයේ අඩුම තමයි ස්ථාවර වත්කම්. වෙලාවක් යනවා. විකුණලා මුදල් බවට පත් කරගන්න. එහෙනම් පිළිතුර වෙන්නේ ස්ථාවර වත්කම්. ඔන්න අර අපි මම හැම වෙලාවම අහනවා ආයතනයක් දීලා එම ආයතනයේ නියාමනය කරන්න
දේ කොමක්ද කියලා ශ්‍රී ලංකාවේ සමූපාකාර බැංකු නියාමනු කරන ලබන ආයතනය වන්නේ සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. ඉතින් ඕන ටිකක් ඕනම ටිකක් මොලේ තියනවා නම් උත්තරේ ගහන්න පුළුවන් සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව නැතුව වෙනම කරන්නවද නේද? පොඩ්ඩක් මොලේ පොඩ්ඩක් පාවිච්චි කරන්න ඒ වගේ උත්තරයන් ලකුණු දෙකක් මතක තියාගන්න. right අන්න දැන් උන්න අපි මම කිව්වා දැන් උන්න තුන්වෙනි උත්තරේ නම් ලියන්න ඕනේ. මම පොඩ්ඩක් කලින් පටන් ගන්නකොට මූල්‍ය සමූහයක් කියලා කිව්වා. එහෙම නැත්නම් අපි කිව්වා මොකද්ද මං කිව්වේ? කාටද හොඳට උත්තරයක් දෙන්නකෝ. මේකට උත්තරේ කියන්නකෝ. මම මේක උත්තරේ කියන්න මූල්‍ය සමූහයක් කියලා මං කිව්වා ෆිනෑන්ෂල් කොන්ග්ලොමරේට්. මම කිව්වා මූල්‍ය සමූහයක් කියන්නේ ඕනෑම ආයතනයක් සේවාවන් එකකට දෙකකට වැඩි එකක් ලබා දෙනවා නම් අපි කිව්වා විශේෂයෙන් අපි කිව්වා ඒකට මූල්‍ය සමූහයක් කියලා. හරි? මේකට උත්තරේ මොකක්ද? කාට හරි උත්තරේ කියන්න පුළුවන්ද? මූල්‍ය සමූහයක් කියනු මොකද්ද නිවැරදි පිළිතුර? නිෂා මොකද කියන්නේ? නිෂා මොකක්ද එන්න ඕනේ උත්තරේ? මුනිදම් හිටියද නිෂා? සචිත්‍රා විනීෂා අයෝමා නම් හැමදාම එන ළමයි නේද? මට පේනවා නම් වලින් වත්සරා මොකද කියන්නේ උත්තරේ? මොකක්ද එන්න ඕනේ? මූල්‍ය සමූහයක් කියනු මං කිව්වා මූල්‍ය අම්මෝ සිංහලෙන් අහලා තියෙනවා ඈ කියන්නේ දීද පුතා ඔයා දැම්මේ උත්තරේ? කෙනෙක් උත්තරය කිව්වා ඈ කියලා. ඈ යනනේ. right. okay very good. උත්තරේ හරි. ඇයි? මූල්‍ය සමූහයක් කියලා කියන්නේ බැංකුවක් වෙන්න පුළුවන්. මූල්‍ය සමාගමක් වෙන්න පුළුවන්. රක්ෂම සමාගමක් වෙන්න පුළුවන්. එහෙනම් උත්තරේ ඉහත කිසිවක් නොවේ. very good. මට ඔයගොල්ලෝ තේරුණාද කියලා දැනගන්නයි අවශ්‍යලා තියෙන්නේ. දැන් මම ඊළඟ උත්තරේ නම් අහන්නේ නැහැ හොඳේ. ඒක මම දන්නවා 100%ක් නිවැරදි. සමාගමක් ඈවර කිරීම සඳහා ඈවරකරුවෙකු පත් කරන්නේ අධිකරණයේ. මොන අධිකරණයේද විශේෂයෙන්ම සඳහන් කළොත් දිසා අධිකරණය. right. එතකොට ඊළඟ එක අසමත් වීමට විශාල වැඩි too big to fail යන සංකල්පයේ ප්‍රතිඵලය වනුයේ ස්ථනත් බැංකු අවදානම් දැරීම නිසා බොහෝ දුරට බිඳ වැටීමට ලක්වීමයි. මොකක්ද දෙන්න ඕනේ උත්තරේ? අටර කියන්නේ අසමත් වීමට විශාල වැඩි too big to fail කියන සංකල්පයක් තියෙනවනේ නේද? අපි ඉගෙන ගත්තා මං හිතන්නේ මුල පාඩමේදීම ඉගෙන ගත්තා. too big to fail යන සංකල්පේ ප්‍රතිඵලය වනුයේ ස්ථන කුඩා ඕ වැඩි විශාල ඒකනේ තියෙන්නේ. බැංකු විශාල ඕ අඩු අවදානම් දැරීම නිසා බොහෝ දුරට බැංකු බිඳ වැටීමට ලක්වීමයි. D right good. D උත්තරේ හරි. විශාල බැංකු විශාල අවදානම දැරීම නිසා ඇතිවන බලපෑමයි. right. too big to fail. very good. එතකොට අවදානමක් කියලා කියන්නේ මේක අපි නෝට් එකේ තියෙනවා නිශ්චිත ඉලක්කයක් නැත්නම් අරමුණක් කරා ළඟා වීමේදී මුහුණ දෙන අවිනිශ්චිතතාවයේ ප්‍රතිඵලය. ඒකයිනේ මේවා ඔළුවේ තියාගන්න ඕනේ. නිශ්චිත ඉලක්ක කරා ළඟා වීමේදී මුහුණ දෙන අවිනිශ්චිතතාවයේ ප්‍රතිඵලයකට තමයි අපි කියන්නේ අවදානමක් කියලා. එතකොට වර්ණීය සංග්‍රහයක් මතකයිද? හරි ඒ ටික අපි පස්සේ එන කරමු. right. අපි අන්තිමට බලමු මෑතකදී ශ්‍රී ලංකා මහා බැංකුව දැන් මේක අහලා තියෙන්නේ 2018 මාර්තු. හැබැයි මේ ප්‍රශ්නේ දැනටත් වළංගුයි. නේ? මෑතකදී ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නියාමන ක්‍රියාමාර්ග ගනු ලැබූ බලපත්‍රලාභී මූල සමාගම් දෙකක් නම් කරන්න. මොකද්ද? ළඟදී ගත්තේ එකක් තුනක් කියද හැකිනේ. එකක් තමයි The Finance, අනිත් එක ස්වර්ණමහල්, අනිත් එක ETI investment. right. ඒක උත්තරෙත් ඒ දෙකම තමයි. දැන් තමයි හරියටම ගන්න පුළුවන් පිළිතුර වශයෙන්. හරි. එතකොට වත්කම් කමිටුවේ සභ අපිට මතකයි නේද? කමිටුවේ කාර්යයන් ද්‍රවශීලතාවය, පාලනීය වෙළඳපොළ අවදානම, ද්‍රවශීලතාව වෙළඳපොළ අවදානම
අධ්‍යයනය කිරීමෙන් පාලනය කිරීම ශේෂ පත්‍ර කළමනාකරණය නිපැවුම් ආදිය පිහිටවීම ආදී කරුණු right okay එතකොට මුදල් විශුද්ධීකරණයට කටයුතු අවශ්‍යතාවයන්ගේ වැදගත්කම අවධානය හේතු දෙකක් අපි කිව්වා sorry මූල ආයතනය KYC නැමැති රීතිය ක්‍රියාත්මක කිරීමේ sorry එකක් නෙමෙයිනේ කො right customer due diligence පාලනය වන නීතිය ව්‍යාපාර වාර්තා කිරීමේ පනත right financial transaction reporting act එතකොට හරි වර්ණීය සංග්‍රහයන් සඳහා නිදසුන් දෙකක් තමයි අධ්‍යක්ෂක මණ්ඩලය ඉහළ කළමනාකාරීත්වය සහ ඔවුන්ගේ නෑහිතවතුන් ආදී කරුණු හරි ඕකේ right දැන් එහෙමනම් අපි ලබන සුමානේ ඉතුරු ටික බලමු දීර්ඝ ලෙස තවත් ප්‍රශ්න පත්‍රයක් අපි කෙටි ප්‍රශ්න ටිකක් කරමු එහෙනම් බොහොම ස්තුතියි